හරි. අපිට පුතේ එතකොට වෙළඳාම පාඩම අපි පටන් ගත්තනේ දේශීය වෙළඳාම කොටස ඉවර කරානේ. ඒතර විදේශීය වෙළඳාම කොටස තමයි තියෙන්නේ. අපි මේ ලේසි පාඩමක් කරගෙන යන්නේ. 12 වසරේ තියෙන අවසාන පාඩම. වෙළඳාම දේශීය හා විදේශීය වෙළඳාම. ඒකෙන් අපි දැන් දේශීය වෙළඳාම කියන කොටස ඉවරයි. ඒකේ එහෙම ලොකුවට ඇති දෙයක් තිබ්බේ නෑ. වෙළඳාම කියන සංකල්පය අපි පළවෙනි පාඩමේදීම අහලා තිබ්බේ. තොගසිල්ලර වෙළඳාම ගැන නියෝජිතයෝ ගැන එහෙම කතා කරා. අද තියෙනවා අපිට විදේශීය වෙළඳාම. අපි විදේශීය වෙළඳාම කියන එක අර්ථ දැක්ුවේ කොහොමද? යම්කිසි රටක් වෙන රටක් එක්ක හරි වෙන රටවල් එක්ක හරි ගණදොනු කරනවා නම් ඒක විදේශීය වෙළඳාම. කියන්නේ ගණුම් කරු විකුණුම් කරු කියන චරිත දෙක රටවල් දෙකක එතකොට ඉන්නේ. එතකොට මිනිස්සු මේ විදේශ වෙළඳාම කියන එකට එහෙම නැත්නම් මේකට එක එක නම් කියනවා. ගෝලීය වෙළඳාම කියනවා. ජාත්‍යන්තර වෙළඳාම කියනවා. විදේශීය වෙළඳාම කියනවා. කොහොම කිව්වත් එකම තමයි. එතකොට පුතේ දැන් යම්කිසි රටක් කිසිම වෙන රටක් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ වෙන කිසිම රටක් එක්ක මිලදී ගැනීමක් හෝ විකිණීමක් කරන්නේ නැතුව තමන්ගේ රට ඇතුලේ විතරක් කටයුතු කරගෙන ඉන්නවා නම් එහෙම රටවල් වලට අපි නමක් කියනවා. ස්වයං පෝෂිත රටවල් කියනවා. ඒතර ලෝකයේ එහෙම රටවල් තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. අද වෙනකොට සියලුම රටවල් වගේ විදේශ වෙළඳාමකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න තියෙනවා. ස්වයං පෝෂිත රටවල් කියන ඒවා බොහොම පොඩ්ඩයි තියෙන්නේ. එතකොට දැන් අපි 1977න් පස්සේ වගේ තමයි මහ පරිමාණ විදියට විවෘත ආර්ථිකයකට ගියේ. දැන් මේ 77ට කලින් අපේ තිබ්බේ ආනයන ආදේශන ක්‍රමයක්නේ. සිරිමාවෝ බණ්ඩාරනායකගේ කාලේ. ඒ ආනයන ආදේශනය කියන එකෙන් අදහස් කරේ වෙන රටවල් වලින් මුකුත් ගෙන්නන්න නැතුව ඒ ගෙන්නන හැමදේම ඊට ආදේශක මේ හදන්න කියන සංකල්පයෙන් එතන තිබ්බේ. දැන් ඒක ඒ කාලේ මිනිස්සුන්ට හරි ගියේ නැහැ. ඒ කාලේ දැන් ඔයගොල්ලන්ගේ 100 ගෙදර ඉන්නවනම් ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මෙතනියේ කාලේ මොන වගේ තත්ත්වයක්ද රටේ උදා වුනේ කියලා පොඩ්ඩක් අහලා බලන්න. ඒගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ රටේ විශාල වාණ්ඩ හිගයක් ඇතිලා තියෙනවා. මොකද රටින් මුකුත් ගෙන්නන්න නැතුව ලංකාවේ විතරක් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ. ඒ කියන්නේ මිනිස්සුන්ට හාල් නැතුව, බත් කන්න විදිහක් නැතුව, හාල් ගන්න පොලිමේ ඉන්නවා. මාං ගෙඩියක් ගන්න පොලිමේ ඉන්නවා. මොනවද කියනවා මිනිස්සු හබරල කෑවලු ඒ කාලේ. බත් කෑවේ සතියට එක දවසයි. ඔයගොල්ලන්ගේ 100 ඉන්නව නම් දන්නේ නැහැ. එතකොට ඒ කාලවකවානුවේ තමයි ජේ.ආර්. ජයවර්ධන ඡන්දෙ ඉල්ලන්නේ 77 විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා කියන පොරොන්දුවත් එක්ක. ඒ කියන්නේ වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න එයා පටන් ගන්නවා. ඕනි දෙයක් රටින් එළියට යවන්න ඕනි දෙයක් පිට රටින් ගෙන්නන්න අවස්ථාව දෙනවා කියලා තමයි එයා කිව්වේ. ඒත් එක්ක එයා ඒ ඡන්දෙ දිනනවනේ. ඒ මිනිස්සු හැමෝටම විදේශ වෙළඳාමක අවශ්‍යතාවය දැනিলা තිබිලා තියෙනවා. දැන් අපි අද අන්නත්තර වෙලා ඉන්නවා මේ වෙන රටවල් එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා වෙන රටවල් මත අද අපිට යැපෙන්න වෙලා තියෙනවා. හැබැයි ඒ කාලේ ඉඳලා ඒ ආනයන ආදේශන ප්‍රතිපත්තිය අමාරුවෙන් හරි කට්ට ගාගෙන අපි ඉස්සරහට කරගෙන ආවනම් අද මේ හැටි ණයවරක් මේ හැටි ඩොලරේ යගේ ඉහළ යාමක් අපිට ඇති නොවෙන්නට තිබ්බා. දැන් ඉතින් ඒවා පස්සට ගන්න බෑනේ. දැන් එතකොට මේ ඡන්දේ ජේ.ආර්. ජයවර්ධන දිනලා තියෙන්නේ අපි අහලා තියෙන විදිහට 3න් 2ක ඡන්ද බලයක්. ඒ කියන්නේ එකක්ද දෙකක්ද ආසනයක්ද දෙකක්ද කොහෙද ඇරෙන්නේ ඉතුරු සියල්ල ජයග්‍රහණය කරලා තියෙනවා. ඒකනේ ඔය ව්‍යවස්ථාව හදන්නේ. ඒකනේ තාමත් යන්නේ රටේ 77 ව්‍යවස්ථාව. ඉතින් එතකොට ඇයි රටකට විදේශ වෙළඳාමකට යන්න උනේ? ඇයි බැරිද තමන්ගේ රටේ විතරක් වැඩ කටයුතු ටික කරගෙන වෙන කිසිම රටක් එක්ක ගනුදෙනු නොකර ඉන්න? එහෙම බැරි වුණා. විදේශ වෙළඳාමකට යන්නම වුණා. ඒ සඳහා පදනම් වෙච්ච හේතු කීපයක් තියෙනවා. එන්නකොට යුට් එකට බලන්න. ඇයි මිනිස්සුන්ට විදේශ වෙළඳාමකට යන්න උනේ කියන කතන්දරේ කතා කරන්න නෙදී. එක් රටක ව්‍යාපාර වෙනත් රටක ව්‍යාපාර සමග ගනුදෙනු කිරීම ජාත්‍යන්තර වෙළඳාම හෙවත් විදේශ වෙළඳාම ලෙස හඳුනාගත හැකියි. කිසියම් රටක් වෙනත් රටවල් සමග ගනුදෙනු නොකර ව්‍යාපාර කටයුතු කරන්නේ නම් එය ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයකි. එහෙත් වර්තමානයේ එවැනි රටවල් ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකි. ඒක මම දැන් කිව්වනේ ඔයගොල්ලන්ට.
දැන් අපි බලන්න ඕනේ ඇයි මිනිස්සුන්ට විදේශ වෙළඳාමකට නොයා බැරි වුණේ? ඇයි අනිවාර්යයෙන්ම විදේශ වෙළඳාමකට යන්න උනේ කියලා. ඒ සඳහා පදනම් වෙච්ච හේතු කාරණා පහක් විතර තියෙනවා. ඒක හේතුවක් නිසාම නෙමෙයි. එකක් තමයි මේ ස්වභාවික සම්පත්වල පිහිටීම. දැන් ලෝකය ගත්තාම පෘථුවිය කියන එක ගත්තාම අපිනේ මේ රටවල් විදියට වෙන් වෙලා භාෂාවන් සංස්කෘතීන් වෙනස් වෙලා මෙහෙම ඉන්නේ. හැබැයි සබහාදහමට අනුව අපි ඔක්කොමලා පෘථුවි වාසීන්. ඒතකොට සබහාදහම නැවිලා තියෙන විදිහත් එක්ක ස්වභාවික සම්පත් හැම රටකටම එක වගේ උරුම වෙලා නැහැ. දැන් අපේ රටවල් වල තේ වැවෙනවට හැම රටකම තේ වෙන්නේ නැහැ. දැන් ඉරානයේ ඉරාකයේ ඛනිජ තෙල් තිබ්බට අපේ රටවල් වල ඛනිජ තෙල් නැහැ. එතකොට අපිට මොකද වෙන්නේ? ස්වභාවික සම්පත් හැම රටකටම එක වගේ නැති වෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ තියෙන රටවල් වලින් ඒව ගන්න. එහෙම නැත්නම් ඒව පරිභෝජනය නොකර ඉන්න වෙනවා. එහෙම වුණා නම් අපිට ඉන්ධන කියන දේ කවදාවත් පාවිච්චි නොකර ඉන්නයි වෙන්නේ. ඒ සඳහා වෙන මොනවා හරි හොයාගන්න වෙනවා. අපේ රටේ ඉන්ධන නැහැ. එතකොට තේ වෙන්නේ නැති රටවල් වලට තේ කියන දේ නැහැ. තිරිඟු වෙන්නේ නැති රටවල් වලට තිරිඟු පිටි කියන දේ නැති වෙනවා. අන්න ඒ කේස් එකකින් හින්දා මිනිස්සුන්ට විදේශ වෙළඳාමකට යන්න වුණා. මොකද හැම රටකටම ස්වභාවික සම්පත් එකම විදිහට උරුම වෙලා නැති හින්දා. දැන් ඔය ගාල්ල මාතර පැත්තේ අපි ඔය බීච් එකට එහෙම ගියහම අපි දකිනවා ගොඩාක් ඉන්නවා මේ සුද්දු ඇවිල්ලා. සුද්දු ඇවිල්ලා ඉන්නවනේ ඔය වැල්ලේ. බාගෙට ඇඳගෙන ඉන්නේ. දැන් එතකොට ඇයි මේ උන් මෙහෙ එන්නේ? අවුවද අපි වැඩි හරිය. එන අවුව වැස්ස කියන දේ වුණත් හැම රටකටම මේක වගේ අපේ රටේ හිම වැටෙන්නේ නැහැ. සමහර රටවල හිම වැටෙනවා. දැන් අපි ඒ අතින් බැලුවාම වාසනාවන්තයිනේ අපිට හැමදේම තියෙනවා. වැස්සද තියෙනවා, අවුවක් තියෙනවා. දැන් සමහර රටවල් වල එහෙම නැහැ. හීතල විතරක් තියෙන රටවල්. එතකොට මේ මිනිස්සු අවුව හොයාගෙන මෙහෙ එන්නේ. අන්න ඒක ස්වභාවික පිහිටීම, ස්වභාවික සම්පත් වල උරුමය හැම රටකටම එක වගේ නැති හින්දා මිනිස්සුන්ට විදේශ වෙළඳාමකට යන්න උනා. එහෙනම් පළවෙනි හේතුව හැටියට ලියන්න අංක 1 කියලා දාලා උතන ඉස්තනක් තියෙන්නේ. එතන යන ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. අපි මොනවද මේ ලියන්නේ? විදේශ වෙළඳාම සඳහා පදනම් වෙච්ච හේතු. ඒ කියන්නේ ඇයි මිනිස්සුන්ට විදේශ වෙළඳාමකට යන්න උනේ කියන එක. ඒක හේතුවක් තමයි දැන් ඔය කිව්වේ මොකද්ද? ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. ස්වභාවික සම්පත් ටික හැමදාමටම එක වගේ ගිහින් නැහැ. ඒ හින්දා ඔන්න විදේශ වෙළඳාමකට යන්න වෙන හේතුවක් එකක්. දෙවෙනි එක තමයි ලියන්නේ. ඒක තමයි විදේශ වෙළඳාමකට පදනම් වෙච්ච මූලිකම හේතුව කියලා අහුවොත් අපිට ලියන්න වෙන්නේ ඕක. ලියන්න සාපේක්ෂ පිරිවැය වාසී. සාපේක්ෂ පිරිවැය වාසී. සාපේක්ෂ පිරිවැය වාසී. ඔන්න ඔය තියරිය හින්දා එකක්. ඔක ඉකෝන් වල නම් ගණන් හදන්නත් තියෙනවා. මම දැන් අපිට තියෙන BS වල මේ මොකක්ද කියලා තේරුම් ගන්න විතරයි. ඒ කියන්නේ පුතේ දැන් යම් කිසි රටක නිෂ්පාදන හැකියාව ගත්තාම යම් යම් දේවල් හදන්න සාපේක්ෂ වාසි තියෙන රටවල තියෙනවා. මොකද්ද මේ සාපේක්ෂ වාසි තියෙනවා කියන්නේ? අඩු කැපකිරීමකින් හදන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ඒකට කියනවා අඩුම ආවස්තික පිරිවැයක් යටතේ නිපදවිය හැකි භාණ්ඩ කියලා. ඔයාලා අහලා තියෙනවා ඉකෝන් වල ආවස්තික පිරිවැය කියන එක. යම් කිසි රටක් මොනවා හරි නිෂ්පාදනය කරනකොට ඒ රටවල් බැලුවා අඩුම ආවස්තික පිරිවැයකින් හදන්න පුළුවන් මොනවාද කියලා. ඒතර හැම රටක්ම හුරු වුණා Tamanට අඩුම ආවස්තික පිරිවැයකින් හදන්න පුළුවන් දේ මූලික කරගෙන නිපදවන්න. ඒ කියන්නේ දැන් ඇමරිකාවට තේවවනවට වඩා අඩු ආවස්තික පිරිවැයකින් ඒගොල්ලෝ බැලුවා තිරිඟුව වන්න. ආවස්තික පිරිවැය කියන්නේ එක දෙයක් වෙනුවෙන් කැප කරන විකල්පවල වටිනාකමනේ. එතකොට ඇමරිකාවට තිරිඟුව වන්න සාපේක්ෂ වාසි තියෙනවා. අනිත් රටවල් වලට වඩා අඩුම පිරිවැයකින් අඩුම කැපකිරීම ටිකකින් ඒ රටට තිරිඟු නිපදවන්න. අපි බැලුවා අපිට පුළුවන් තේ නිපදවන්න. අපි තේත් නිපදවල තිරිඟුත් නිපදවන්න ගියොත් තේ වලට වඩා ලොකු කැපකිරීම ටිකක් අපිට තිරිඟු වලට කරන්න වෙනවා. يعني තිරිඟු වෙවීමේදී අපිට ලොකු ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ඒ වෙනුවෙන්. ඒ හින්දා අපි බැලුවා අපිට වාසිම දේ තමයි තේ. අඩුම පිරිවැයකින් කරන්න පුළුවන් දේ තේ. අඩු ආවස්තික පිරිවැයකින්. ඉතින් ඒතකොට අපි කරේ තේ නිපදවනවා ඇමරිකාව තිරිඟු නිපදවනවා. හැම රටක්ම කරේ Tamanට වඩාත්ම
වාසිදායක දේ විතරක් නිපදවන්න පටන් ගත්තා. ජපානයේ වාහන හදනවා. ඉරානයේ ඉරාකේ කනිජ තෙල් නිපදවනවා. ඒ තමන්ගේ රටේ තියෙන සම්පත් එක්ක තමන්ගේ රටේ තියෙන හැකියාවත් එක්ක තමන්ගේ රටේ තියෙන තාක්ෂණෙත් එක්ක මිනිස්සු බැලුවා අඩුම කැපකිරීමකින් අඩුම ආවස්තික පිරිවැයකින් නිපදවන්න පුළුවන් මොකක්ද කියලා. ඊට පස්සේ හැම රටක්ම පටන් ගත්තා ඒ තමන්ට වඩාත්ම වාසිදායක දේ විතරක් නිපදවන්න. නිපදවලා ඒක අපනයනය කරනවා. අර තමන්ට හදන්න බැරි ඒවා වෙන රටවලින් ගෙන්න ගන්න. හරිද එතකොට? අපි තිරිගුයි තේයි දෙකම වගන්න දඟලන්නේ නැතුව අපි තේ නිපදවනවා. ඊළඟට තේ යවනවා වෙන රටවල් වලට. අපිට පුළුවන් ඒක අරගෙන තේ නිපදවලා වෙන රටවල් වලට විකුණනවා අපනයනය කරනවා. අපිට බැරි ටික තියෙන්නේ. තිරිගු ගෙන්න ගන්නවා ඇමරිකාවේ. වාහන ගෙන්න ගන්නවා ජපානයේ. තෙල් ගෙන්න ගන්නවා ඉරානයේ. ඔන්න අපි කරපු විදිහ. ඉරානයේ ඉරාකේ මොකද කරන්නේ? ඒගොල්ලෝ හොඳටම පුළුවන් තෙල්නේ. එයා කරන්නේ තෙල් නිපදවලා වෙන රටවලට අපනයනය කරලා අනිත් රටවල් වල තියෙන දේවල් එහෙට ගොල්ලන්ට ගෙන්න ගන්නවා. අන්තිමට ලෝකෙම ඔන්නෝකට හුරු වුණා. විදේශ වෙළඳාමකට පදනම් වෙච්ච මූලිකම හේතුව කියලා ඇහුවොත්. හේතු කියලා ඇහුවොත් පහක් විතර තියෙනවා. විදේශ වෙළඳාමට මූලිකම පදනම මොකක්ද කියලා ඇහුවොත් උත්තරේ තමයි සාපේක්ෂ වාසි න්‍යාය. දැන් අපි බැලුවා අපිට සාපේක්ෂව ගොඩාක් වාසි දෙන ඇඟලුම් නිපදවන්න. මම තේ තිරිඟුයි ගත්තේ උදාහරණයක් පැහැදිලි කරන්න. ලංකාවට ඇත්තටම සාපේක්ෂ වාසි තියෙන්නේ ඇඟලුම් සම්බන්ධව. ඇඟලුම් නිපදවන්න. ඒතර අපි කරන්නේ වැඩි හරියක්ම අපනයනය කරන්නේ ඇඟලුම්. අපිට ලේසියෙන් කරන්න පුළුවන් දේ ඇඟලුම්. ඒ නිසා අපි ඇඟලුම් නිපදවලා අපනයනය කරනවා. බැරි ඒව රටින් එන්න ගන්න. හැම රටක්ම ඕක තමයි කරන්නේ. තමන්ගේ රටේ හැමදේම හදන්න දඟලන්නේ නැහැ. රටවල් තේරුම් ගත්තා. රටවල් කියන්නේ අපි මේ මොකක් හරි මුහුදකින් දේශ සීමාවකින් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එක එක රටවල් තම තමන්ට පුළුවන් දේ එක එක රටවල් වල කරනවා. කරලා ඒ තමන් හොඳටම කරන දේ අනිත් රටවල් වලට යවලා අනිත් රටවල් හොඳටම කරන දේවල් තමන්ගේ රටට ගෙන්න ගන්න. ඕක තමයි කරන්නේ. ඒකට කියනවා සාපේක්ෂ වාසි න්‍යාය. ඕක ඉක්කොන් වල දෙනවා ගණන් එහෙම හදන්න. රටවල් දෙකක් දීලා භාණ්ඩ දෙකක් දීලා මේ භාණ්ඩයේ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි තියෙන රට හොයන්න කියලා. එතකොට දෙකේ ආවස්තික පිරිවැය හොයලා අඩුම ආවස්තික පිරිවැයක් තියෙන්නේ මොන රටටද? එයාට තමයි මේ භාණ්ඩය හදන්න සාපේක්ෂ වාසි දෙන්නේ කියලා අපි කියනවා. අපිට ගණන් හදන්න නැහැ. නිකන් අර සාපේක්ෂ වාසි කියන්නේ මොකක්ද කියලා දැනගත්තා නම් ඒක. තේරුණාද ඒක? ඒ කියන්නේ යම් කිසි රටකට අඩුම ආවස්තික පිරිවැයක් යටතේ නිපදවිය හැකි භාණ්ඩය පමණක් නිපදවලා අනිත් දේවල් හැමදේම වෙන රටවල් වලින් ගෙන්න ගන්න කියන තියරියට මිනිස්සු ආවා. ඒක තමයි විදේශ වෙළඳාම මේ තරම් ව්‍යාප්ත වෙන්න මූලිකම හේතුව. දෙකයි. අපි මේ මොනවද කතා කරන්නේ? විදේශ වෙළඳාම සඳහා පදනම් වෙච්ච හේතු. දැන් එකක් කිව්වා ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. අර හැම රටකටම ස්වභාවික සම්පත් එක වගේ නැති හින්දා. අනිත් එක තමයි දැන් ඔය කිව්වේ සාපේක්ෂ වාසි න්‍යාය. ආර්ථික විද්‍යානුකූලව රටවල් විසින් තීරණය කරපු තියරියක්. හරිනේ. ඊළඟට තුන්වෙනි හේතුව ලියන්න සමහර නිෂ්පාදිත සම්බන්ධව සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තිබීම. සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තිබීම. සමහර භාණ්ඩ සමහර නිෂ්පාදිත සම්බන්ධව සමහර රටවල නීතිමය ඒකාධිකාරයක් තිබීම. අනිත් එක තමයි අපිට විදේශ වෙළඳාමකට යන්න වෙච්ච තව හේතුවක් සමහර රටවල් පුතේ සමහර භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරයක් දරාගෙන ඉන්නවා. ඒවා ඒගොල්ලෝ වෙන රටවලට දෙන්නේ නැහැ. එතකොට ඉතින් අපිට ඒවා හදන්න දඟලනවට වඩා ලාභයි ඒ රටින්ම ගෙන්න ගන්න. මොකද ඒගොල්ලෝ ඒ තාක්ෂණය කාටවත්ම දෙන්නේ නැහැ. දැන් ජපානයේ මෝටර තාක්ෂණය වෙන කිසිම රටකට දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඒකාධිකාරී වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ලංකාවේ වාහන හදන්න දඟලනවට වඩා ලේසි ජපානයෙන්ම ගෙන්න ගන්න. ඉතින් ජපාන් තාක්ෂණය අපිට නැත්තම් ඒ තාක්ෂණය ඒගොල්ලෝ දෙන්නෙත් නැත්තම් ඒක නම් හොඳ. ඉතින් අපි ඒක ගෙන්න ගන්නවා මෙහෙ අපිට පුළුවන් දේ කරලා. අපිට පුළුවන් ඇඟලුම් තේ ඕවනේ. ඒවෙන් සල්ලි හොයාගෙන අරව ගෙන්න ගන්න. ඒක තමයි විදේශ වෙළඳාම කියන්නේ ඒක.
එහෙනම් අන්න ඒකේ හේතුවක්. ඇතම් රටවල් ඇතම් භාණ්ඩ සම්බන්ධයෙන් නීතිමය ඒකාධිකාරයක් අත් කරගෙන තියෙනවා. එතකොට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඒ රටෙන් ගන්නම වෙනවා. ඔන්න විදේශ නිලධාමකට පදනම් වෙච්ච තුන්වෙනි හේතුව. හතරවෙනි එක භාණ්ඩ ප්‍රවර්ධනය. භාණ්ඩ ප්‍රවර්ධනය. අනික පුතේ සමහර භාණ්ඩ කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා මාකට් කරලා ඒවා ලෝකෙම ජනප්‍රිය බ්‍රෑන්ඩ් බවට පත් වෙලා තියෙනවා. සන්නාමයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ සන්නාමයන් එක්ක හැප්පෙන්න අමාරුයි. ඉතින් හොඳම වැඩේ තමයි එතකොට අංක එක විදිහට තියෙන්නේ ඒක නම් ඒකට ආදේශක හදන්න දඟලන්නේ නැතුව මිනිස්සු පුරුදු වුණා ඒකම පාවිච්චි කරන්න. දැන් අපි හිතමුකෝ ලංකාවේ වාහන හදන්න පුළුවන් අය ඉන්නවනේ. ලංකාවේ වාහන හදන්න පුළුවන් වුණාට මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මතය මොකද්ද? ජපන් වාහන තමයි හොඳම. ඒ බ්‍රෑන්ඩ් එකනේ. ඉතින් ඒ බ්‍රෑන්ඩ් එක ලංකාවේ කොච්චර වාහන හැදුවත් ඉන්දියාවේ වාහන හැදුවත් මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ජපන් වාහන තමයි හොඳ කියන ආකල්පය අයින් වෙන්නේ නැහැ. ඉන්දියන් වාහනයක් පදින මිනිහා ඇල්ටෝ එකක් පදින මිනිහා වුණත් හීන දැක යන්නේ ජපන් වාහනයක් ගන්න. ඇල්ටෝ එකේ යන ගමන් මේ මිනිස්සයා හීන දකින්න ජපන් වාහනයකට යනවා. ලංකාවේ හදපු මයික්‍රෝ එකක් හරි මොකක් හරි ඇසෙම්බල් කරපු එකක් වුණත් පදින ගමන් try කරනවා ජපන් වාහනයකට යන්න. මොකද ඒක තමයි සන්නම කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එක ඒ තරමකට හොඳයි කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අපි පාරිභෝගික හැටියට හොඳම දේ පාවිච්චි කරන්නනේ අපිට ඕන. දැන් අපි කඩේකට ගියත් හදපු රට කොහෙද කියන එක මහලුකෝට සලකන්නේ නැහැ. දන්න කියන බ්‍රෑන්ඩ් එකක් නම් ක්වොලිටියෙන් ඉහළයි නම් මොන රටේ හැදුවද කියන එක අපිට අදාළ නැහැ. ඒක තමයි අපි ගන්න. සිංහල කුණ ගහලා තියෙනවා ගන්න අපේ දේ අපේ රටේ දේ අගේ කරමු. ඕවා නිකන් Facebook වල තියෙනවා දැන් විතරයි. මිනිස්සුන්ගේ ටෝක් විතරයි. වෙන රටවල් වලට විරුද්ධව ජාතික හැඟීමෙන් හඬ නගන එක ඇඳ උඩට වෙලා ෆෝන් එක බලාගෙන කරන වැඩන්නේ ගොඩක් මිනිස්සු. සමහර උන් බණින්නේ වෙන රටකට ගිහිල්ලා එහෙ ජීවත් වෙන ගමන් තමයි ලංකාවේ ඇඳපුද හොයන්නේ. මේ මොකටද දෙනම් ගියේ? ජාතික හැඟීම ඇති වෙලා තියෙන එහෙට ගියාට පස්සේ. සමහරු මේ වෙන රටක නිෂ්පාදනය කරපු ෆෝන් එකක තමයි ජාතික හැඟීම මතු කරන්න හදන්නේ. Google වලින් Facebook ගිහිල්ලා Samsung හරි මොකක් හරි වෙන රටක හදපු ෆෝන් එකකින් Facebook ගිහිල්ලා ජාතික හැඟීමෙන් පෝස්ට් දානවා. ඒක බොරු ජාතික හැඟීමක්. හරි. ඒ මොකද මේ ප්‍රවර්ධනය. ඒ රටවල් ඒ තරමකට ඒවට ප්‍රසිද්ධයි. ඉතින් ප්‍රසිද්ධ වුණාම අපි බලන්නේ ඒකම අරගෙන නිකන් ඉන්නේ. ආය ආදේශක වලට යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මිනිස්සු විදේශ වෙනදාම මේ විදිහටම කරගෙන ගියා ඒක. මොකද විකිනෙන්නේ නැත්තම් විකිනෙන්නේම ජපන් වාහන නම් ඉතින් ජපන් වාහනේ බෑ වැඩිපුර ගෙන්නන්න. හැම එකම හොයන්නේ ජපන් වාහන. ඉලෙක්ට්‍රික් බඩු ගන්න ගියාම අපි ළඟ තියෙනනේ බ්‍රෑන්ඩ් Sony, Panasonic. ඒ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් බලාගෙන අපි කඩේට යන්නේ. ලංකාවේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තිබුණයි කියලා ඒකේ ගාන අඩුවට තිබ්බයි කියලා අපි ගන්නෑ. අපි ගන්නේ අරක. මොකද මේ බ්‍රෑන්ඩ් එක ඒ තරම් ජනප්‍රියයි. අන්න ඒකයි ප්‍රවර්ධනය කියන්නේ ඇඩ් එක. දැන් බහුජාතික සමාගම් වල නිෂ්පාදන කොයිතරම් අපි පාවිච්චි කරනවද ලංකාවේ අපේ ගෙවල් අස්සේ? දන්තාලේප කිව්වහම අපි සිග්නල් කියන එකනේ අංක එකට ඔළුවට ගන්න. රෙදි හොදන සබන් කිව්වහම සන්ලයිට් නේ මතක් වෙන්නේ. ෂැම්පු පැකට් එකක් කිව්වහම සන්සිල්ක් ඒවනේ මතක් වෙන්නේ ලයිෆ් බෝයි. මේ ඔක්කොම කාගේද? යුනිවර්සල්. ඒවට හැප්පෙන්න අපේ රටේ කොහොම සබන් හැදුවට පුළුවන් ද ලක්ස් එක්ක හැප්පෙන්න. දැන් අපේ රටේ කොහොම ෂැම්පු එකකට පුළුවන් ද සන්සිල්ක් එක්ක ලයිෆ් බෝයි එක්ක හැප්පෙන්න. අපේ රටේ ලින්ක් සුගන්ධට පුළුවන් ද සිග්නල් එක්ක හැප්පෙන්න. බෑනේ. ඉතින් ඔන්න තේරුම් ගන්නවා කාලයක් යනකොට මේව විකුණන්න බෑ. මේ මිනිස්සු ඉල්ලන්නේම අරගෙන ඒකම ගෙනල්ලා දෙනවා. අන්න එහෙනම් භාණ්ඩ පිළිබඳ මේ තියෙන ඇඩ් එක අපි ඒකට කියනවා ප්‍රවර්ධනය හේතු වුණා මිනිස්සු විදේශ වෙනදාමකට යන්න. හේතු හතරක් කිව්වා විදේශ වෙනදාමකට පදනම් වෙච්ච හේතු. එකක් තමයි මේ ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. හැම රටකටම හැමදේම එක වගේ පිළිහිටන නැහැ. අනික තමයි සමහර රටවල් සමහර භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරී වෙලා ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ගෙන් ගන්න වෙනවා. අනිත් එක තමයි සාපේක්ෂ වාසි න්‍යාය. හැම රටක්ම සාපේක්ෂ වාසි න්‍යායට අනුව වැඩ කරන්න පටන් ගත්තා. ඒතකොට තමන්ගේ රටේ හදන්න බැරි දේවල් වෙන රටවල් වලින් ගන්න වෙනවා. ඊළඟට දැන් භාණ්ඩ පිළිබඳ තියෙන ප්‍රවර්ධනය. ඇඩ් එකට මිනිස්සු අහු වෙලා තියෙන්නේ. ඒ ඇඩ් එකත් එක්ක හැප්පෙන්න බැරි හින්දා
ඒ සන්නමත් එක්ක හැප්පෙන්න බැරි හින්දා ඒකම ගන්න අපිට වෙලා සිද්ධ වෙලා තියෙනවා. හරි. දැන් කම්පියුටර් එක ගන්න යන කෙනා බලන්නේ හොඳම බ්‍රෑන්ඩ් එකනේ HP හරි Dell හරි මොකක් හරි. ලංකාවේ හදපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මෙන්න මෙහෙම කියලා කිව්වට ගන්න අපේ කැමැත්තත් එතකොට එනවද ජාතික හැඟීම? එතකොට එනවද ජාතික හැඟීම? නෑ එතකොට එන්නේ. අපේ ගෙදරට වඩුවක් ගන්න ගියහම අපි බලන්නේ බ්‍රෑන්ඩ් එක බලලා තියෙන හොඳම ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එක ගන්න. යටින් තියෙන මේඩ් ඉන් චයිනා, මේඩ් ඉන් ජපාන්, මේඩ් ඉන් මැලේසියා මෙහෙම තියෙන්නේ. ඒ වෙලාවට ජාතික හැඟීම නෑ. එහෙනම් මේ ෆෝන් එකේ පෝස්ට් දාන එක ලංකාවේ හදපු ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. ඔය හැටි ජාතික හැඟීමක් තියෙනවා. එහෙනම් Google වලින් නැතුව වෙන කොහෙන් හරි Facebook යන්න බෑ. එහෙනම් Facebook යන්න නැතුව යා හදන්න එපා සමාජ ජාලය. ඉතින් බොරුනේ. බොරුවට නිකන් වෙන රටවල් වලට බැඳ බැඳ කරනවා අද උට් වෙලා. ෆෝන් එක බෝබ. එහෙම නැහැ. ඉතින් අපිට දැන් විදේශ වල දාමකට යන්න වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රවර්ධනයත් එක අපිට හැප්පෙන්න බෑ. දැන් අපේ රටේ හැදුවා කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් මොකක් හරි නමක් දාලා හැදුවයි කියලා Samsung Oppo අනම්මනම් ඕවා ගන්න මිනිස්සු සේරම අතාරලා දාලා ඉවරලා අපේ රටේ දේ ගන්න ඕනේ කියලා ගයි දාන්න. එහෙනම් සිග්නල් අතාරලා ගන්න එපා සුදන්ත. හා? එහෙම නෑ. එහෙනම් වෙන රටවල් වල හදපු ඔය Panasonic Sony අනම්මනම් බ්‍රෑන්ඩ් නැතුව සිංගර් වගේ බ්‍රෑන්ඩ් විතරක් ගන්න. එහෙම නෑ. අන්න ප්‍රවර්ධනයත් හේතු වුණා මිනිස්සු විදේශ වෙළඳාමකට යන්න. අනිත් එක තමයි යන්නේ විදේශ වෙළඳාමට තිබූ බාධා අවම වීම. ඊළඟට කියන්නේ විදේශ වෙළඳාමට තිබූ බාධා අවම වීම. විදේශ වෙළඳාමට තිබූ බාධා අවම වීම. විදේශ වෙළඳාමට තිබූ බාධා අවම වීම. අනික මිනිස්සු වර විදේශ වෙළඳාමකට යන්න මිනිස්සුන්ට තිබ්බ බාධාවන් සීමාවන් එන්න එන්නම අයින් වුණා නේ. ඒකනේ අපි කියන්නේ ගෝලීයකරණය කියන්නේ. මේ තිබ්බ සියලුම බාධාවන් ටික ටික ලිහිල් වුණා. මිනිස්සුන්ට දැන් මේ රට යනවා රටින් මොනවා හරි ගෙන්නනවා කියන එක ළමයි අද වෙනකොට හරිම සිම්පල් දෙයක් වෙලා තියෙනවා. ඉස්සරනේ ඔය එහෙම ලොකුවට ගණන් ගත්තේ. ඒ රටවල් අතර සෑම ආකාරයකටම තිබ්බ දේශ සීමා බාධක, දේශපාලන බාධක, ව්‍යවස්ථානුකූල බාධක සියල්ල දැන් අයින් වෙනවා. මුළු ලෝකෙම එක වෙළඳපොළක් වගේ හැසිරෙනවා. සංස්කෘතිය එහෙට මෙහෙට සංචරණය වෙනවා, මාරු වෙනවා. භාණ්ඩ සේවා නිදහසේ එහෙ මෙහෙ යනවා. මිනිස්සු රට රටවල් අතර ඔහේ නිදහසේ ගමන් කරනවා. ඒත් එක්ක මිනිස්සුන්ට මේ විදේශ වෙළඳාම කියන එක නිකන් අර අපේ සති පොරට ගිහිල්ලා බෝංචි 500ක් ගන්නවා වගේ ලේසි වුණා. දැන් ඕගොල්ලෝ ඔන්ලයින් ඕඩර් එකක් දාන්නකො වෙන රටක මොකක් හරි කරනවා අලිබබා එහෙමදී දරාස් එහෙමදී ඔය ඇප් එකකින් දාන්නකො කොහේ හරි රටක තියෙන භාණ්ඩයකට ඕඩර් එකක්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවුවා නම් අද දැම්ම නම් දැන් අද නම් සෙනසුරාදා සතිය දවස්වල නම් සඳුදා දැම්ම නම් බදාදා වෙනකොට භාණ්ඩ එනවා ගෙදෙට්ට. මොන ලෝකෙ මොන මුල්ලක තිබ්බා. අන්න බලන්න. උපරිම සතියෙන් එනවා. එතකොට රටවල් අතර මොන දුරස්ථභාවයක්ද? දැන් රට ගියා කියලා දැන් ඉස්සර මිනිස්සෙක් රට යනවා කියන්නේ මැරුණා වගේ හරියට. සින්දු එහෙමත් දී වෙලා තියෙන්නේ අම්මලා එහෙම රට යන ඒවට. මගේ දරු පැටවුව අහසට දායත දිගු කරන්න රට යනවා කියන්නේ කෙලින්ම නිකන් දකින්නවත් නැහැනේ නිකමටවත් ඉතින් ලියුමක් ආවොත් ඇරෙන්න ඉස්සර. දැන් රට යනවා කියන්නේ ටවුන් එකට ගිහින් එන්න ගියාවා. වීඩියෝ කෝල් පාරක් දාගත්ත ගමන් රට ඉන්න එක එතනම තිරේ ඉන්නවා. දවසට ඕනි තරම් කතා කරගෙන. හා අන්න එච්චරනේ දැන් රට යනවා රටින් එනවා වෙන රටකට මොනවා හරි යවනවා රටින් මොනවා හරි ගෙන්නනවා. කිසිම බාධාවක් නැහැ. පොඩි පොඩි වෙ නීති මේ බාධා ලංකාව වගේ රටවල් වල කාලකන්නිකමට තීරු බදුව නම් මනම් වැඩි කරලා තියෙනවා. ඒ ඇරෙන්න බාධා සෑහෙන්න අඩුයි. ඉතින් ඒ හින්දා මිනිස්සු විදේශ වෙළඳාමකට ගියා. ඔන්න විදේශ වෙළඳාම සඳහා පදනම් වෙච්ච හේතු පහක් කිව්වා. වැඩිය නෑ මේ පාඩමේ අමාරු ඒවා මතක තියාගන්න කරුණු වැඩිය නෑ. තියෙන චුට්ට මතක තියාගන්න. දැන් දේශීය වෙළඳාමේ කියවන් ගියා නම් ඇතිනේ ඕගොල්ලන්ට තේරෙනව නේද? කියවගෙන ගියා නම් ඇති. විදේශ වෙළඳාම චුට්ට සංකීර්ණයි. දැන් ඔය එක තැනක් පොතන. විදේශ වෙළඳාම සඳහා පදනම් වූ හේතු මොනවාද හුවොත් ඔය පහ ලියන්න. ඉස්තනක් පුරවන්නා වූ විදේශ වෙළඳාමකට පදනම් වූ මූලිකම හේතුව නැත්නම් ප්‍රධානතම හේතුව මොකක්ද කියලා අහුවොත් සාපේක්ෂ වාසිනයයි. නිකම්ම හේතුව අහුවොත් ඔය පහම ලියන්න පුළුවන්. හරි. ගැටලු තියෙනවා නම් අහන්න කතා කරගෙන යන අතරේ විදේශ වෙළඳාමේ ප්‍රභේද. විදේශ වෙළඳාමේ ප්‍රභේද කිව්වම හැමෝම දන්න දෙක තමයි මෙන්න මේ දෙක. හැමෝම දන්න දෙක තමයි මෙන්න මේ දෙක. මොන දෙකද?
ආනයනයයි අපනයනයයි. ඔක කවුරුත් දන්නවනේ. මේ රටේ ඉඳලා වෙන රටකට බාන්න යවනවා නම් අපනයනය, වෙන රටක ඉඳලා බාන්න මෙහෙට ගෙන්නනවා නම් ආනයනය. ඒ කියන්නේ මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙතන ඉන්න හැම ළමෙන්ම මේ වචන දෙකේ තේරුම දන්නවා. තව දෙකක් තියෙනවා ළමයි අන්තරාල වෙනදාම කියලා එකයි ප්‍රතිඅපනයනය කියලා එකයි. ප්‍රතිඅපනයනය කියලා එකයි. එන්න මෙහෙම දෙකක් තියෙනවා. ඒ මොකක්ද මේ දෙක? ඒක තමයි අපි දැන් තේරුම් ගන්න ඕනේ. මේ දෙක නම් දන්නවනේ. අපි බලමුකෝ මොකද්ද මේ අන්තරාල වෙනදාම කියන්නේ කියලා. අන්තරාල කියන වෙනදාමේදී වෙන්නේ ළමයි මෙහෙමයි. දැන් මේ ලංකාව කියලා හිතන්නකෝ. ඉන්දියන් සාගරේ අමුතු වැටේනේ. ඔක තමයි ලංකාව. ලංකාවට ඔන්න වෙන රටකින් භාණ්ඩ ටිකක් ගේනවා. හරිද? ගෙනහල්ලා රට ඇතුළට ගන්නෙ නැහැ. වරායේ තියනවා. රට ඇතුළට ගන්නෙ නැහැ, වරායේ තියාගන්නවා. වරායේ තියාගෙන ඉඳලා නැවත වෙන රටකට හරවලා යනවා. නැවත වෙන රටකට අපනයනය කරනවා. තේරුණාද? හරි. වෙන රටකින් භාණ්ඩ ටිකක් ආනයනය කරලා රට ඇතුළට ගන්නෙ නැතුව වරායම තියාගෙන හරවලා යවනවා නම් අපි ඒකට කියන්නේ අන්තරාල වෙනදාමක් කියලා. රට ඇතුළට ගන්න නැහැ. තීරුබදු වරක මේක ගෙවලා ඇතුළට ගන්න නැහැ. වරායට ගෙනාව එහෙම හැරෙවුවා යවුවා වෙන රටකට. ඕක කරනවා. රටවල් ඔය වැඩේ කරනවා. දැන් ඉන්දියාවෙන් ලංකාවට තේ ගෙනහල්ලා ආයෙ මෙහෙන් යවනවා වෙන රටකට. පොඩි පොඩි වෙනස්කම් කරලා යවන්නත් පුළුවන්. වෙනස්කම් නොකර වෙලි පිටින් එහෙම යවන්නත් පුළුවන්. අන්න ඒකට කියනවා මොකද්ද? අන්තරාල වෙනදාම. ප්‍රතිඅපනයනය ඊට වඩා ජූට්ටක් වෙනස් වෙනවා. එතනත් වෙන්නේ වෙන රටකින් භාණ්ඩ ගෙනල්ලා ඒ ටික රට ඇතුළට ගන්නවා. රට ඇතුළට අරගෙන මෙහි යම් යම් වෙනස් කිරීම් වලට ලක් කරනවා. රට ඇතුළට අරගෙන යම් යම් වෙනස් කිරීම් වලට ලක් කරනවා. ඊට පස්සේ වෙන රටකට යවනවා. ඊට පස්සේ වෙන රටකට යවනවා. ඒක තමයි ප්‍රතිඅපනයනය කියන්නේ. වරායේදීම වෙනස් කරලා හෝ නොකර යවනවා නෙමෙයි. රට ඇතුළට අරගෙන භාණ්ඩවල ස්වභාවය වෙනස් කරලා ආයෙ වෙන රටකට යවනවා. ඒක ප්‍රතිඅපනයනය. මොකද? ප්‍රතිඅපනයනයේදී මේ බදු ගහනවද? ඔව් ප්‍රතිඅපනයනයේදී ඉතින් රට ඇතුළට බඩු ටික ගන්න එපේ. රට ඇතුළට බඩු ටික ගන්නකොට තීරුබද්ද ගෙවලා ගන්නවා. හැබැයි ඒ භාණ්ඩ නැවත ආයෙ යවනවා කියවනේ වෙන රටකට. රට ඇතුළට අරගෙන ආයෙ වෙනස් කරලා වෙන රටකට යවනවා කියවනේ. ඒ යවනකොට අර ගත්ත තීරුබද්ද අහපව දෙනවා. යවුවොත්. රට ඇතුළට ගන්නකොට කොහොමද බද්ද ගහන්නේ? යවයිද නැද්ද දන්නේ නැහැ. ඒවම යොදාගෙන මොනවා හරි කරලා ආයෙ වෙන රටකට යවනකොට අර ගෙවපු තීරුබද්ද අහපව ඉල්ල ගන්න පුළුවන්. එහෙමයි ප්‍රතිඅපනයනයෙන් වෙන්නේ. හොඳ අවුලකින් අහනවා මෙහෙම. ඔය කියපු කතන්දරත් එක්ක ලංකාවේ ඇඟලුම් වල වෙන්නේ මේ හතරෙන් මොකද? ලංකාවේ ඇඟලුම් සම්බන්ධයෙන් ගත්තාම සිද්ධ වෙන්නේ මේ හතරෙන් මොකද්ද? අපනයන ප්‍රතිඅපනය ප්‍රතිඅපනයනය කියලා උත්තරයක් ආවා, අපනයනයක් කියලා උත්තරයක් ආවා. මං අහන්නේ ඇඟලුම්. දැන් ලංකාවේ ඇඳුම් මහල යවන්නේ. එතන වෙන්නේ මේ හතරෙන් මොකද්ද වෙන්නේ? මේ හතරෙන් ඉතින් ආනයනය අතාරින්නකෝ. රට යවන එකනේ ඒක ගෙන්නන එකනේ. මේ තුනෙන් කොයිකද වෙන්නේ ඇඟලුම් වල? මං අහන්නේ. ප්‍රතිඅපනයනය ඔව් එතන වෙන්නේ පුතේ ඇත්තටම අපනයනයක් නෙවෙයි ඇඟලුම් වල වෙන්නේ. මොකද්ද වෙන්නේ? ප්‍රතිඅපනයනයක් වෙන්නේ. මොකද අපි රෙදි වියන්නේ නැහැ. ලංකාවේ රෙදි වියන්නේ නැහැ. වෙන රටකින් ගේනවා රෙදි. වෙන රටවල් වලින් නේ රෙදි නූල් බොත්තම් මැෂින් ඔක්කොම ගේන්නේ. අනිසමකට හයි කරන ෂිප් එක උවත් ගේන්නේ වෙන රටකින්. මෙහෙ නෑ මොකෝ. බොත්තම් ටික ගේන්නේ වෙන රටකින්. රෙද්ද ගේන්නේ වෙන රටකින්. නූල් ටික ගේන්නේ වෙන රටකින්. ගෙනහල්ලා මෙහි තියෙන ගාමන්ට් ෆැක්ටරි වලින් මහලා ආයෙ යනවා. අර රෙද්දමනේ යන්නේ. රෙද්ද ස්වරූපය වෙනස් කරලා ආයෙ යවනවා. මොකද කරන්නේ? රෙද්ද විදිහට එනවා, ඇඳුම් විදිහට යනවා. ඇඳුම කියන්නේ රෙද්දමනේ. අර නිකන් ආපු රෙද්ද ෂර්ට් එකක් වෙලා යනවා. නිකන් ආපු රෙද්ද කලිසමක් වෙලා යනවා. නිකන් ආපු රෙද්ද ගවුමක් වෙලා යනවා. එතනම වෙන්නේ වෙන රටකින් ගෙන්නලා වෙනස් කරලා ආයෙ යවන එක. ඒ කියන්නේ ප්‍රතිඅපනයනයක් වෙන්නේ. හරි?
එතකොට ලංකාවේ තේ සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ මේ තුනේ මොකද්ද? තේ හා අපනයනය අපනයනේ වෙන්නේ අපනයනය. ඒකයි. ඒ සම්බන්ධයෙන් ගත්තාම තේවල තියෙන්නේ අපනයනය. අපේ රටේ තේ වගා කරලා අපි යවනවා. වෙන රටකින් ගෙනහල්ලා හරවල යවනව නෙවෙයිනේ. අපේ රටේ වවල යවනවා. තේ, රබර්, පොල්, ගම් මිරිස්, කුරුඳු, කරාබු නැටි මෙව්ව අපනයන. ඇඟලුම් වල තනිකර යන්නේ ප්‍රතිඅපනයන. ඇඟලුම් වල යන්නේ ප්‍රතිඅපනයන. හරිනේ? කියවන්න බලන්න විදේශ වෙළඳාමේ ප්‍රභේද කියන එක. ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම, ප්‍රතිඅපනයන වෙළඳාම, අන්තරාල වෙළඳාම. කිසියම් රටකින් ආනයනය කරන ද්‍රව්‍ය රට තුලට ගෙනවි වෙනසකට වාජනය කර හෝ නොකර නැවත වෙනත් රටකට හෝ රටවලට යැවීම ප්‍රතිඅපනයන වෙළඳාම වේ. නිර්වචනයක් කටපාඩම් කරගන්න ඕනේ නැහැ. අදහස ඔළුවේ තියාගන්න. වෙන රටකින් භාණ්ඩ ගෙනහල්ලා ඒව රට ඇතුළට අරගෙන වෙනසක් කරලා හෝ නොකර හෝ වෙන රටකට යවනවා නම් ප්‍රතිඅපනයන. මෙහිදී ආනයන අවස්ථාවේදී ගෙවූ තීරු බදු අපනයනය කරන විට ආපසු අය කරගත හැක. මම අර කිව්වේ ඒකනේ. අපි මොනවා හරි ගේනකොට තීරු බද්ද ගෙවලා ඒකෙන්ම මොනවා හරි හදලා රට යවනවා නම් ගෙවපු තීරු බද්ද හපවු දෙන්න. ප්‍රතිපිටි සහ අනිකුත් ද්‍රව්‍ය ආනයනය කර ඇඟලුම් සකස් කර වෙනත් රටකට අපනයනය කිරීම ප්‍රතිඅපනයනය. අනිත් එක කියවනේ විදේශ රටකින් ආනයනය කරන ලද ද්‍රව්‍ය රට තුළට නොගෙන වරාය තුල නැවත සකසා හෝ සැකසීමකින් තොරව වෙනත් රටකට හෝ රටවලට අපනයනය කිරීම අන්තරාල වෙළඳාම ලෙස හැඳින්වේ. වෙන රටකින් මෙහෙට ගෙනල්ලා රට ඇතුළට ගන්නේ නැතුව වරායේදීම හරවල යවනවා නම් අන්තරාල වෙළඳාම. මෙතන තීරු බදු අය කිරීමක් වෙන්නේ නැහැ රට ඇතුළට ගන්නේ නැති හින්දා. දෙකේ වෙනස්කම් ලියන්න කියලා වගුවක් දාලා තියෙනවා. අපි ලියමු. එතකොට තව ටිකක් පැහැදිලි. ප්‍රතිඅපනයනයේ ලියන්න භාණ්ඩ රට තුලට ගනි. ප්‍රතිඅපනයනයේ තීරුවේ ලියන්න භාණ්ඩ රට තුලට ගනි. භාණ්ඩ රට තුලට ගනි. අන්තරාලයේ ලියන්න භාණ්ඩ රට තුලට නොගනි. භාණ්ඩ රට තුලට නොගනි. භාණ්ඩ රට තුලට නොගනි. ප්‍රතිඅපනයනයේ තීරුවේ ලියන්න පුතේ භාණ්ඩවල ස්වරූපය වෙනස් කරයි. භාණ්ඩවල ස්වරූපය වෙනස් කරයි. භාණ්ඩවල ස්වරූපය වෙනස් කරයි. භාණ්ඩවල ස්වරූපය වෙනස් කරයි. අන්තරාලයේ ලියන්න ස්වරූපය වෙනස් නොකරයි. ස්වරූපය වෙනස් කරන්නේ පොඩ්ඩක් එහෙම මෙහෙන් ඔය සමහර විට පැකට් කරලා වගේ දෙයක් කරලා යවන්න පුළුවන්. ස්වරූපය වෙනස් කරන්නේ. ප්‍රතිඅපනයනයේදී ලියන්න තීරු බදු ප්‍රතිදාන ලැබේ. තීරු බදු ප්‍රතිදාන ලැබේ. තීරු බදු ප්‍රතිදාන ලැබේ. ප්‍රතිඅපනයනයේ පැත්තේ ලියන්න තීරු බදු ප්‍රතිදාන ලැබේ. තීරු බදු ප්‍රතිදාන ලැබේ කියන්නේ ළමයි අර ගෙවපු තීරු බද්ද හපව ගන්න පුළුවන් කියන chance එක. ප්‍රතිදානයක් කියන්නේ ඒකයි. තීරු බදු ප්‍රතිදාන ලැබේ. අන්තරාලයේ කියන තීරු බදු ප්‍රතිදාන නොලැබේ. තීරු බදු කියන්නේ තීරු බදු ප්‍රතිදාන නොලැබේ. තීරු බදු ප්‍රතිදාන නොලැබේ. ප්‍රතිඅපනයනයේදී ලියන්න තව එකක් ඉඳ තියෙන හින්දා රට තුල රැකියා නිර්මාණය වේ. ප්‍රතිඅපනයනයෙන් නිසා රට තුල රැකියා නිර්මාණයක් වෙනවා. ඒ මෙහි හදලා යවන්නේ. රට තුල රැකියා නිර්මාණය වේ. දැන් ලංකාවේ බලන්න ඉතින් ගාමන්ට් වල කී දෙනෙක් වැඩ කරනවද? රට තුල රැකියා නිර්මාණය වේ. අන්තරාලයේ ලියන්න රට තුල රැකියා නිර්මාණය නොවේ. රට තුල රැකියා නිර්මාණය නොවේ. රට තුල රැකියා නිර්මාණය නොවේ.
රට තුල රැකියා නිර්මාණය නොවේ. සර් 7 වෙනි පිටුව කරාද? ඈ? ඔව්. 7 වෙනි ඒ සතිය ඔක්කොම දේශීය වෙළඳාමේ කතන්දර ටික ඉවර කරා. විදේශ වෙළඳාම තමයි අද කරන්න තියෙන්නේ. හරිනේ. ඔන්න ප්‍රතිඅපනයනයයි අන්තරාල වෙළඳාමයි තේරුණානේ දැන් හැමෝටම. කටපාඩම් කරගන්න තරම් දෙයක් නැහැ. අයිඩියාව ගත්තා නම් හරි. දැන් ඔයගොල්ලෝ පුතේ 12 වසරේ අන්තිම පාඩම මේ කරන්නේ. 12 වසරේ පාඩම් සෙට් එකම මේ පාඩමෙන් ඉවරයි. පාඩම් 11ක් ඉවරයි. තව ඔයාලට පාඩම් කීයද සිලබස් එකේ තියෙන්නේ? 7යි. 7න් 2යි මේ 5යි තියෙන්නේ ලොකු ඒවා. 7න් ලොකු පාඩම් 5යි තියෙන්නේ. සිලබස් ඉවර වෙන තව පාඩම් 5යි තියෙන්නේ. විභාගයට ලං වෙලා ඉන්නේ කියන එක තේරුම් ගන්න. විශ්ව වෙලින්ද සෙල්ලම් කරන්න ලැහැත් වෙන්න එපා. දැන් 12 වසර සම්පූර්ණයෙන් ඉවරයි කියන්නේ 12 වසරේ පාඩම් සෙට් එකම හොඳටම බලන්න. බලලා 3-4 වතාවක් ඉවර කරන්න. මොකද පේපර් එකේ අයන්න ආයන්න කියලා කොටස් දෙකක් එනවා. ගොඩාක් ළමයි අයන්න කොටසෙන් තමයි ප්‍රශ්න 3ක් තෝරන්නේ. අයන්න කොටස තනි කරන්නේ 12 වසරේ පාඩම් ටිකකින්. එහෙනම් 12 වසර සම්පූර්ණ කම්ප්ලීට් කරගන්න 13 වසරේ පාඩම් තියරියේ පටන් ගන්න කලින් දැන් රිවිෂන් එක අපි අගේ ඉඳලා මුලට එනවා ලස්සනට ඒක එනවා ගන්නට හරියට බැලුවොත් එහෙම දැන් මේ වෙනකොට මුළු පාඩම් 18න් මෙතන 11යි රිවිෂන් එකේ මේ මාසෙ ඉවර වෙනකොට පාඩම් 3ක් ඉවරයි. ඒතර 11යි 3යි කීයද? 14යි. 14යි කියන්නේ ලබන මාසේ පන්ති දෙකේම දෙපැත්තෙන් තව දෙකක් පටන් ගන්නවානේ. තියරියේ 12 පටන් ගන්නවා රිවිෂන් එකේ 15 පටන් ගන්නවා. තියරි එකේ 12 වෙනි පාඩම පටන් ගන්නවා රිවිෂන් එකේ 15 වෙනි පාඩම පටන් ගන්නවා ලබන මාසේ. එතකොට ලබන මාසේ වෙනකොට පාඩම් 16ක් ඉවරයි. 16ක් ඉවරයි. පන්ති දෙකට වෙන ළමයින්ට මම කියන්නේ 16ක් ඉවරයි. සම්පූර්ණ සිලබස් එක වෙනුවෙන් තව තියෙන්නේ පාඩම් 2යි. ලබන මාසයේ වෙද්දී සිලබස් එකෙන් නොකරච්ච පාඩම් තියෙන්නේ ඔයාට 2යි. පේනවනේ මම කිව්වේ ඒකනේ. හැමෝම කරන විදිහට මම කරන්නේ නැහැ. මම පන්ති දෙක දෙවිදිහකට කරන්නේ. රිවිෂන් එන්නේ අග ඉඳලා තියරි යන්නේ මුල ඉඳලා. ඒතර ඕගොල්ලන්ට ඒකේ වාසිය දැන් පැහැදිලියදී ලබන මාසෙ වෙද්දී සිලබස් එකෙන් පාඩම් 16ක් ඉවරයි. තව පාඩම් 2යි තියෙන්නේ. ඒ දෙක නැතත් ෆුල් පේපර් කරේ. ලබන මාසෙ ඉඳලා ඕගොල්ලන්ට පාඩම් 18ම දාපු ප්‍රශ්න 8ම දාපු පේපර් කරේ. ප්‍රශ්න 8ක් ආවට 5යි ලියන්න ඕනේ. නොකරපු පාඩම් දෙකේ ටික ඇතෑරියා ඉතුරුෙන් 5ක් තෝරලා ලියමු. හරියට වැඩ කරන එකට ලබන මාසෙන් පස්සේ ඕනිම පාස් පේපර් එකක් ඕනිම මොඩල් පේපර් එකක් විභාග ක්වොලිටියටම තියෙන පේපර් ලියන්න දෙන්න. ඒ වාසිය ඔයා ගන්නවද නැද්ද කියන්නේ ඔයාගේ වැඩ. හරි. ඒක හරියට තේරුම් ගන්න ළමයි ඔබේ chance එක නියමයට ගන්න. අනිත් ළමයින්ට මොකද? තියරියෙත් හෝම් යනවා රිවිෂන් එකෙත් ඉතින් පළවෙනි පාඩම මේ දවස්වල සමහර පන්ති වල. වැඩක් නැහැ ළමයි එකම වගේ. තියරියේ ගිය විදිහටම රිවිෂන් එකත් ආයෙ පළවෙනි පාඩමේ ඉඳලා යනවා පල්ලෙහාට. අන්තිමට වෙන්නේ මොකද? අන්තිම පාඩම් සෙට් එක අන්තිම කාලේ තමයි කරන්නේ. තියරියෙත් කරනවා රිවිෂන් එකෙත් කරනවා. තියරියෙත් කරනවා රිවිෂන් එකෙත් කරනවා. එක ළඟ පාඩම දෙපාරක් කරලා වැඩක් නැහැ. දැන් අපි රිවිෂන් එකේ දැන් කරන පාඩම් තියරියේ කරන්නේ තව කාලයක් ගිහින්. මානව සම්පත්තෙන් තියරිය කරනවා. කරන්න කාලයක් ගිහින්. එතකොට බාගද රිවිෂන් එකේ කරපු ටික ඔන්න ටිකක් අමතක වෙලා ආයි කරා නම් හොඳයි කියලා හිතන කාලේ. ඒක තමයි කරන්නේ. ඒක නිසා ඒ වාසිය ඔයගොල්ලෝ ගන්න. ඔයාගේ අතේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ දැන්. 12 වසරේ පාඩම් ඉවරයි කියන්නේ. දැන් බහැලා වැඩ කරන්න පටන් ගන්නවා. දැන් පළවෙනිද පන්ති පටන් ගන්න දෙයි කියලා දෙනවා කියලා තියෙනවා. පන්ති පටන් ගන්න දුන්නයි කියලා ඕගොල්ලෝ සේරම දමලා ගහලා දැන් ඉතින් පන්ති යන්න ඕනේ කියලා ලැහැත් වෙන්න ඕනේ නැහැ. ඔන්ලයින් පන්ති දිගටම කරනවා. මොකද පන්ති පටන් ගන්න දුන්නා කිව්වට දැන් අපි දෙපාරක් විතර පටන් ගත්තානේ ඔහොම. ආයෙ ටිකකින් ආයෙ නැති වෙන එකනේ වෙන්නේ. අවසර දුන්නොත් පන්ති පටන් ගන්නවා. පළවෙනිදම පටන් ගන්න නැහැ. මම නම් කොහොමත් මාසේ භාගයක් විතර බලලා තමයි පටන් ගන්නේ. සමහර විට ලබන මාසෙම බලලා තමයි මම පටන් ගන්නේ. ඔන්ලයින් පන්තිය දිගටම විභාගයේ දක්වාම කරනවා. පටන් ගන්නේ සාමාන්‍ය පන්ති පටන් ගත්තත් පටන් ගන්නේ අර ඔන්ලයින් පන්ති වලට එන්න බැරි පිරිස ඉලක්ක කරලා. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඕගොල්ලෝ දැන් ගානට වැඩ ටික කරගෙන යනවා.
ටියුබ් ටික ගෙදරට ලැබෙනවා. ඇවිල්ලා හරි ගෙනියන්න පුළුවන්. අවදානමක් ගන්න නැතුව වැඩ ටික පාඩුවේ කරගන්න. අර ඔන්ලයින් ඉන්න අපහසුතාව තියෙන ළමයි විතරක් පන්ති පටන් ගත්තාම එන්න. අනිත් අය එන්න ඕනේ නැහැ. මම ඔන්ලයින් ඒතකොට වෙනම ටයිම් ටේබල් එක හදලා දෙනවා. ඒ ටයිම් ටේබල් එකට ඔන්ලයින් පන්ති ටික දිගටම 22 23 ඔක්කොම කරනවා. මොකද කොරෝනා ඉවර වෙලා නෙවෙයිනේ අවසර දෙන්නේ අපිට පන්ති කරන්න කියන්නේ. කොරෝනා තියද්දිනේ. කාටද කියන්න පුළුවන් තවරැල්ලක් වෙන එකක් නැහැ කියලා. මේ මිනිස්සු විභාගات ඇවිදින්නට හරියට කොරෝනා කියන එක සම්පූර්ණයෙන් ඉවරුණා වගේ නේ මිනිස්සු හැසිරෙන්නේ. ඕවේ දවසේ තේරමලා කතර ගන්නවා. ටවුන් එකට ගියාම වෙනතට වඩා ට්‍රැෆික්. රෙදි කඩ අස්සේ එහෙන් තැනක. වෙඩින් ගන්නවා එහෙන් පාටි දානවා රෙස්ටුරන්ට් ඇරලා. හැමතැනම මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ පටන් අරගෙන කොරෝනා ඉවරයි කියලා හිතාගෙන ඒත් ඉතින් තාම 10යි 20යි කියලා මරණ එනවා. එහෙනම් අපි ඒක ගැන හිතන්න එපා ඔයගොල්ලෝ. පන්ති පටන් ගන්න එක ගැන හිතන්න එපා. ටිකක් බලමු. කරන්න පුළුවන් නම් කරමු. කරන්න එපා. මේකට අංගයක දීලා මේත් එක්ක වැඩේ කරගෙන යන්න දැන් ආපු විදියට. පන්ති පටන් ගත්තා කියලා ඕගොල්ලෝ මේ එන්නේ ඕනේ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් එන්න ඕනේ කියලා එකක් නැහැ. ඔන්ලයින් පුළුවන් නම් ඔන්ලයින් ඉන්න බැරි නම් විතරක් එන්න. හරි. හරි. අන්තරාල වෙළඳාමට වඩා ප්‍රතිඅපනයන වෙළඳාම ලංකාවට වැදගත් වීමට හේතු මොනවාද කියලා අහනවා. දැන් ওই දෙක පැහැදිලි කරද්දිත් අපිට ටිකක් තේරුණා. කියාගෙන යන විදිහට දැන් මෙතන කරන්නේ වරායට ගෙනල්ලා වරායෙම වෙනස් කරලා යවන එකනේ අන්තරාලයේ ප්‍රතිඅපනයනය කියන එකේ ඉන්නේ රට ඇතුළට අරගෙන වෙනස් කරලා යවන්නේ. එතකොට ලංකාවට ওই දෙකෙන් අන්තරාල වෙළඳාමට වඩා ප්‍රතිඅපනයනය කියන එක ටිකක් වැදගත් කියලා පේනවා. බලන්න ඇයි වැදගත් කියන්නේ? රැකියාව රට තුල බිහි වෙනවා. පැහැදිලි? මොකද රට ඇතුළට අරගෙන වෙනස් කරලානේ යවන්නේ. ඉතින් වෙනස් කරනවා කියන්නේ එතන කර්මාන්ත ශාලානේ. එතකොට රැකියාව රට තුල කර්මාන්ත බිහිවීම. දැන් බලන්න රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා කොච්චර තියෙනවද කියන්නේ? ජාතික ආදායම වැඩි වෙනවා. මොකද මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනවා. විදේශ කටයුතු පුළුල් වීම. ගෙන්නනවා යවනවා. එතකොට විදේශ සම්බන්ධතාව වැඩි වෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා. දැන් මෙහි ඇවිල්ලා ඒවා ෆැක්ටරි දාගෙන මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න ගියාම අපේ රටේ තියෙන පාරවල් ටික අනම්මනන් ටික ওই ටිකත් නිකම්ම හැදෙනවා. විදේශ විනිමය ලංකාවට ගලා එනවා. මේවා ඉතින් මෙහි හදලා වටිනාකමක් එකතු කරලා අපි ආයෙවන්නේ. එහෙම රෙදි ගේන මිලටම මෙහෙන් ඇඳුම් යවන්නේ නැහැ. එතකොට රටේට විදේශ විනිමයකුත් එනවා. ඔයගෙ දැන් මතක තියාගන්න. අන්තරාල වෙළඳාමට වඩා ප්‍රතිඅපනයනය කියන එක රටට වැදගත් වෙන හැටි. හරි. ඊළඟට අන්තර්ජාතික වෙළඳාම නිසා සිදුවන වාසි සහ අවාසි. ඒ වනම් පුතේ හිතලා ලිව්වේ. වෙන රටවල් එක්ක වෙළඳාම් කරන්න ගියාම. ඒව නැත්තම් අපි ඉස්සර ලියන්නේ ගෝලීයකරණයේ වාසි කියලා. ඒ ටිකම තමයි මෙතෙන්ට සෙට් වෙන්නේ ඉතින්. වෙන රටවල් එක්ක අපනයනය කරන එක වෙන රටවල් එක්ක ආනයනය කරන එකෙන් අපිට තියෙන වාසි මොනවද කියලා අහන්න. හිතලා බලලා කියන්න වාසියක් බලන්න. විදේශ ගණතුණු කරන එකෙන් අපිට තියෙන වාසිය කියන්න. එකලමෙට්ටුවක් වෙයිද විදේශයට දාම වාසියක් කියන්නේ? විදේශ විනිමය ගලා යෑම. ඔය ඉතින් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. විදේශ වල දාම ඉන්නේ. තව අපි වෙන රටවල් වලට භාණ්ඩ යවන හින්දානේ අපි රට සල්ලි මෙහෙන් හම්බ කරන්නේ. රැකියාව අවස්ථා උදා වීම. ඔය ඉතින් ඕනි තරම් ලංකාවේ මිනිස්සුන්ට රැකියාව අවස්ථා උදා වෙනවා විදේශ වල දාම නිසා. දැන් විදේශ කම්පැනි මෙහෙනවා මෙහෙන් හදලා රට යවනවා බලන්නකෝ දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවලම ගාමන්ට් ෆැක්ටරි වලම කී දෙනෙක් වැඩද කියලා. ගාමන්ට් කියන්නේ විදේශ වෙළඳාමේ ප්‍රතිඵලයක්. නැත්තම් ওই ගාමන්ට් වල මහනේ අපි අඳිනවනේ. ලංකාවේ විකුණන්නේ නැහැ. ඔක්කොම රටනේ යවන්නේ ආහාරي කියන තව කියන්න විදේශී විදේශ තාක්ෂණය ලැබෙන එකත් තමයි. අපිට මේ තරම් මේ එක එක දියුණු තාක්ෂණික දේවල් හම්බුනේ විදේශ වෙළඳාමේ ප්‍රතිඵලයක් තමයි. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ලබා ගන්න පුළුවන්. ඔව් ගුණාත්මක බවින් ඉහළ එහෙම නැත්නම් නව නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. දැන් අපේ රටවල් වල නෙවෙයිනේ. නව නිෂ්පාදන වැඩි හරියක් බිහි වෙන්නේ වෙන රටවලදී. එක එක නව සොයා ගැනීම තියෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලන්ගේ කාමරේ ඕගොල්ලන්ගේ කුස්සියේ ඕගොල්ලන්ගේ මේසෙ උඩ ඕගොල්ලන්ගේ පැන්සල් පෙට්ටිය අස්සේ හැම තැනම බැලුවාම নানা ආකාර
අමුතු ගැජමැටික් භාණ්ඩ වර්ග තියෙන්නේ අපි ගාව. දැන් මේ වෙලාවේ මම කතා කරන ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ කැමරාව, මේ ලැප්ටොප් එක. ඔය ට්‍රයිපෝඩ් අනම් මනම් මේ තේරම. ඔය වෙන රටවල් වල එක එක සොයාගෙන ඉන්නේ ඉතින්. අලුතෙන් එක ඒවා හොයාගන්නවා අපි ඒවා පාවිච්චි කරනවා. දැන් ඔයා මේ වෙලාවේ මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නේ ස්මාර්ට් ෆෝන් එක. අපි හොයාගත්ත එක නෙවෙයි. වෙන රටක නිපදවපු නව නිෂ්පාදනයක්. ඉතින් අපි අද ඒක පාවිච්චි කරලා මේ හැමදේම කරගන්නේ. අන්න නව නිෂ්පාදන භාවිත කරන අවස්ථාවල වෙනවා. ඒක වාසියක් විදේශ වෙනදාමේ. තම රටේ අතිරික්ත නිෂ්පාදන වලට වෙළඳපොළක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ රටේ තියෙන අතිරික්ත නිෂ්පාදන වලට වෙන වෙළඳපොළක් හිමි වෙන. ඒ කියන්නේ අපේ රටේ වැඩිපුර තියෙන ඒවා විකුණන අවස්ථාවක් වෙනවා විදේශ වෙනදාමේ. අපේ තේවවල ඇඟලුම් තියෙනවා. ඒවා වැඩිවිනේ. අපේ රටේ වවන තේ ඔක්කොම ඔය තියෙන තේවතු වල වවන තේ ටික අපි පාවිච්චි කරන්නේ නැහැ. ඔක්කොම යවන්නේ රටට. අපිට බොන්න තියෙන්නේ තේ වල රොඩු ටික. ඔරිජිනල් එක කෙලින්ම සිලෝන් ටී කියලා යන්නේ රට. කහට. දැන් වෙන රටවල් වල ළමයි ඔය තේ කියලා කියන්නේ විශේෂ අවස්ථාවල බොන බීම. තේ කියන්නේ කහට. පිට රටේ උන් එහෙම සීනි එහෙම ගන්න නැහැ නේ වැඩි. කහට එකක් කියලා කියන්නේ ඒ රටවල් වල විශේෂිත අවස්ථාවල තමයි ඒ වගේ එකක් දෙන්නේ. ඔය ෆිල්ම් වල එහෙම වෙන්නන්නේ. නිකන් විශේෂ මැතිවරුන්ගේ හමුවකදී වගේ නිකන් අර හොඳ සුපිරි පන්නේ ගෙවල් වල එහෙම අර එළිය ගාඩන් එකේ නිකන් අර පුටු ටිකක් එහෙම තියලා නිකන් අර ලස්සන පෝච්චියක් වගේ එකක් එහෙම ගෙනහලා නිකන් අර වක් කරලා දෙන්නේ නිකන් මේ ලොකු බිස්නස්කාරයෝ දෙන්නෙක් සාකච්ඡා කරන වෙලාවට අන්න ඒ වෙලාවට තේ පාවිච්චි කරා. කහට. අපේ රටේ කහට කියන්නේ පල්ලෙහාම. අපේ රටේ කොහෙද කාමු කොරියාව උන්ට කහට එකක් දුන්නාම ඌ යන්නේ බැන නුදකින් කහට එකක් නේ දුන්නේ ගිහිල්ලා. එහෙම ඒ අපිට පල්ලෙහාම. ඒ රටවල කහට එකක් මම තේ එකක් දුන්නා. කහට එකක් දුන්නා. තේ කියන්නේ ඒකක් බිව්වේ. අන්න එහෙම ඒ රටවල. අපේ රටේ කහට එකේ ඒ අපිට රොඩ්ඩනේ හම්බෙන්නේ අපිට ඒක එපා වෙලා තියෙන්නේ. නිකන් තුවක්කු බටයක් හේදුවහම වගේ තමයි මේ කහට කියන්නේ. ඒ රොඩ්ඩනේ නම තනි කළු පාට කියලා රන්වන් පාටයි ඔරිජිනල් තේ. රන්වන් පාට. වක්කරා. ඒව යන්නේ කෙලින්ම රට. අපේ රටේ විශේෂ අවස්ථාවල දෙන්නේ කෝඩියල්. කහට දුන්නොත් බයි. දෙන්න ඕනේ කෝඩියල් ටිකක් දිය කරලා සීනි ටිකක් දාලා දුන්නා නම් අන්න පූල් බීම් එකක් දුන්නා. අලුතු ජූස් එකක් දුන්නා. ඒක තමයි පිළිගැනීම. කහට එකක් දුන්නාම බයි. වෙන රටවල් වල ඒව නෙමෙයි කහට එක තමයි විශේෂ අවස්ථාවල එළියට ගන්නේ. වෙන වෙලාවට නිකන් ඔය නම් මනම් ජූස් වර්ග නම් මනකොට නිකන් වෙලා. ඉතින් ඒ හින්දා අපිට ඒවා විකුණලා ලොකු විදේශ විනිමයක් උපයන්න වෙලා පුළුවන් වෙලා තියෙනවා. මොකද අපේ රටට වැඩි යෝ. ආලියන්නේ. විදේශ තාක්ෂණය මෙරටට ලැබීම. විදේශ නිලධාරි වාසි. විදේශ තාක්ෂණය ලැබීම. විදේශ විනිමය මෙරටට ලැබීම. විදේශ විනිමය මෙරටට ලැබීම. විදේශ විනිමය ලැබීම. විදේශ විනිමය ලැබීම. රට තුල නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. රට තුල නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. රට තුල නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. රට තුල නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීම. අපිට හදන්න බැරි දේවල් පාවිච්චි කරන්න පුළුවන් හදන්න බැරි වුණාද අපේ රටේ ඇපල් වැවෙන්නේ නැති වුණාට අපි ඇපල් කනවනේ අපේ රටේ ගණජතර නැති වුණාට අපේ වාහන වලට අපි තෙල් ගහන්නේ අපේ රටේ ෆෝන් නැති වුණාට ඔය හැමෝම ස්මාර්ට්ෆෝන් තියෙන්නේ විදේශවල දාමින් ඉපදෙවිය නොහැකි භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන් තව එකක් කියන්නේ අතිරික්ත නිෂ්පාදන රටේ අතිරික්ත නිෂ්පාදන සඳහා වෙළඳපොළක් හිමි වීම 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 රටේ අතිරික්ත නිෂ්පාදන සඳහා වෙළඳපොළක් හිමි වීම
ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදිත පරිභෝජනය කළ හැකි වීම. 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 අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය වීම. අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය වීම. දැන් මේ වෙළඳ ගණදළු වලින් තමයි අපි මේ රටවල් එක්ක මේ තරම් සම්බන්ධතා හදාගෙන තියෙන්නේ. අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය වීම. අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය වීම. අන්තර්ජාතික සම්බන්ධතා වර්ධනය වීම. හරි. ඔන්න අන්තර්ජාතික වෙළඳාමේ වාසිය ඕවකින් දැන් අර ඔයගොල්ලෝ දැන් මම අහනකොට කිව්වේ හින්දා කටපාඩම් කරන්න ඕනේ නැහැ. අවාසි දේශීය කර්මාන්ත අඩපණ වීම. විදේශ වෙළඳාම හින්දා තමයි අපේ රටේ කර්මාන්ත අඩපණ වෙලා තියෙන්නේ. මොකද අරවත් එක්ක හැප්පෙන්න බෑනේ. ලදරු කර්මාන්ත බිඳ වැටීම. ඒ මොනවාද ලදරු කර්මාන්ත කියන්නේ? ලදරු කර්මාන්ත කියන්නේ හැදීගෙන එන කර්මාන්ත කියන්නේ. ආරම්භක අවධියේ තියෙන කර්මාන්ත ඒව වැටෙනවා. අර ආනයනික භාණ්ඩත් එක්ක තරඟ කරන්න බැරි ඉන්නේ. ගෙවුම් ශේෂ අර්බුද. ගෙවුම් ශේෂය කියන්නේ මොකක්ද කියලා තාම හරියට දන්නේ නැහැ. මේ පාඩමේ අගහරියේදී තියෙන්නේ. ගෙවුම් ශේෂය කියන්නේ පුතේ වෙන රටවල් වලින් ලැබෙන දේවලුයි අපි වෙන රටවල් වලට ගෙවන දේවලුයි අතර වෙනස. ලැබීම් සහ ගෙවීම් අතර වෙනස. අපේ රටේ තියෙන ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක්. ඒ කියන්නේ අපිට ලැබීම් වලට වඩා ලංකාවේ මොනවද වැඩි? ගෙවීම් වැඩි. ගෙවුම් ශේෂයේ ඉතා විශාල ඍණාගයක් අපිට තියෙනවා. ධනාගයක් කරගන්න නම් හිතන්නවත් බෑ. ඍණාගය අඩු කරගන්න එකවත් හිතන්න බෑ. ඒක තමයි දැන් ඔය වාහන ගෙන්නන ඒවා, ඉලෙක්ට්‍රික් බඩු එහෙම ගෙන්නන ඒවා ඔය නවත්තලා තියෙන්නේ. සර් ගෙවුම් ශේෂ කියන්නේ මොකද්ද? හා? ගෙවුම් ශේෂ කියන්නේ මොකද්ද? ඒක තමයි දැන් මේ කියන්නේ. වෙන රටවල් එක්ක අපි කරන ගණදෙනු වලදී තියෙනවානේ ලැබීම් ගෙවීම් කියන දෙක. අපිට ලැබෙන දේවල් තියෙනවා වෙන රටවල් එක්ක ගණදෙනු වලදී අපි ගෙවන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ලැබීම් සහ ගෙවීම් අතර වෙනසට කියන්නේ ගෙවුම් ශේෂය. ඒක දැන් මේ පාඩමේ ඉස්සරහදී ලියා ගන්න දෙනවා දැන් නිකන් අහගන්න. ලැබීම් ගෙවීම් අතර වෙනස තමයි ගෙවුම් ශේෂය කියන්නේ. ඒක අර්බුදයක් වෙන්නේ දැන් ලැබෙනවට වඩා ගෙවනවා වැඩි වුණා. අපිට වෙලා තියෙන්නේ ඒක. අපේ රටවල් වලට ගෙවන්න තියෙන ඒවායි අපිට රටවල් වලින් ලැබෙන ඒවායි බැලුවාම ලැබෙනවට වඩා අපි ගෙවන්න තියෙනවා. ඒ නිසා ලංකාවේ ගෙවුම් ශේෂය ඉතා විශාල ඍණාගයක් තියෙනවා. පැහැදිලි නේද? ගෙවුම් ශේෂය කියන්නේ ඒකයි. අපි මෙහෙන් තේ යවනවා, රබර් යවනවා, ඇඟලුම් යවනවා. ඒවනේ ලැබී. ඊට හපන් අපිට ගෙවන්න තියෙන ටික. ඒක තමයි මම කිව්වේ දැන් මේ తాවකාලිකව නවත්තලා තියෙන්නේ මේක කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දා. වාහන ගෙන්නන එකේම නවත්තලා තියෙන්නේ ඒක. වාහන නම්මනම් ඕවා ගෙන්නනවා කියන්නේ ගෙලින්ම ගෙවන්න වෙන ඒවනේ වෙන රටවල් වලට. එහෙන් ණය ගෙවනවා. වාහන ගෙන්නුවොත් ඒවට ගෙවන්නවා. දැන් සැනිටයිසර් අනම්මනම් ඒව ගෙන්නනවා. එතකොට ඔය මොනවාද මේවා ඉන්ජෙක්ෂන් කොරෝනා එන්නත් ඒව ගෙන්නනවා. ලංකාවේ අර අනාගෙන නෙතින්නේ වැඩි. දේශපාලඥයෝ කාලනේ තියෙන්නේ මේක. ගෙවුම් ශේෂය ඔය තරම් නරකුනේ ඒකනේ. ලංකාවේ හදන්න පුළුවන් දේ රටින් ගෙන්නනවනේ මේ කාලකන්ණි දේශපාලඥයෝ කොමිස් එක ගන්න. අන්තිමට මොකද වෙලා තියෙන්නේ ගෙවුම් ශේෂය ඍණ වෙලා. ඍණ කියන්නේ විශාල ඍණාගයක්. ලැබීම් ගෙවීම් අතර වෙනස බලුවහම ගෙවීම් වෙන ගොඩක් තියෙනවා. ලැබීම් චූටයි. තමයි ගෙවුම් ශේෂ අර්බුද. ඒක විදේශ වෙළඳාමේ අවාසියක්. ඒකනේ අපිට වෙන රටවල් වලට ගැටි වෙලා ඉන්න වෙලා තියෙන්නේ. රුපියල යගේ එන්න අඩුවේ. රුපියල නෑනේ දැන් ඩොලරේ 200 වෙනවනේ ඉතින්. ඔක තව දරුණු වෙනවා ඉතින් ඉස්සරහට නිසි ආර්ථික කළමනාකරණයක් මේ රටේ මේ නොමැති වීමත් එක්ක. අපි මෙහෙම හරි ඉන්නවා. මේ ළමයින්ගේ කාලේ වෙනකොට මොන වගේ තත්ත්වයක් එයිද කියලා හිතන්න මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් තියෙන බඩු වල ගණන් එක්ක. අර කොහෙදෝ රටක පාන් ගෙඩියක් ගන්න විල්බරක් එක සල්ලි අරන් යන්නේ. ඒ වගේ කාලයක් එයි. ඉතින් මේ පාලකයෝ හිටියොත් මේ විදිහට.
එකම මහා බැංකුව අධිපති මාරු වෙවි, හොරකම් කරපු උන් ටික මාරු වෙවි, බැඳුම් කර හොරු ටික එකම දෙපැත්තේ විසිරිලා එකම සෙට් එක දෙපාරට පහෙන් පහට ගන්නවා. උන් අරගෙන ටිකක් කාලා අනිකට දෙන ඕක කාලා මෙයාට දෙන්න ඉවරනේ ඉතින් ගන්න දෙයක් නැහැ. හැමදේම ගෙන්නනවනේ වෙන රටවල. වෙන රටවල් ගෙන්නන්නේ තමන්ගේ රටේ ඉපදවන්න බැරි. එහෙම දේවල් අපේ එහෙම නැහැ. ලංකාවේ මොනවා හරි දෙයක් තිබ්බොත් ඒක හිමින් සැරේ පල්ලෙහාට දාලා මොකක් හරි මගුලක් කියලා ඒ මිනිස්සයා අධෛර්යමත් කරලා වාගෙද හිරෙත් දාලා වෙන රටවල් වලින් ගෙන්නනවා. ඕණී ඒවයි එපා ඒවයි සේරම මාළුත් ගෙන්නනවනේ රට වටේම මුහුද තියාගෙන වෙන එකක් ඕනේ. ආලුත් ගෙන්න. රටටම බත් දීපු ලෝකේ වෙන රටවලටත් හාල් සපේපු රටක් නේ. අම්බ ජම්බෝලත් ගෙන්නනවා. නැති දේවල් දුව. ඒකයි වෙලා මෙහි ඉදි කට්ටක් හරි 60 කට්ටක්වත් හදන්න බලන්නේ නැහැ. ඒවත් රටින් ගෙන්නන දේවල් වැඩි හරියක් ඕක වෙලා තියෙන ළමයි අර කොමිස් එකනේ උතන තියෙන්නේ. කී දෙනෙක් කොමිස් ගහගෙන දෝව ගෙන්නන්නේ ඒකනේ උතන කතන්දරේ. ඉතින් උන් කැමති නැහැ කොමිස් එක නැති කරගන්න. උන් කරන්නේ ලංකාවේ මොනවා හරි හැදීගෙන එනවා නම් ඒක පල්ලෙහාට දාලා දාලා අරවම ඒන දැන් මේ දවස්වල කිරිපිටි නෑනේ කඩවල. ඇන්කර් නම් වරන් ස්ප්‍රේ නෑ. ඉතින් දාන්න එපා මෙලිබන් හයිලන්ඩ් ඒව දඩබඩ ගාලා හදලා දාන්න එපා මේ ලංකාවේ හදනවනේ ඉතින් ආ. බලුට ඒවත් නෑ. දැන් හරිනම් මේ වෙලාවේ කරන්න ඕනේ රටින් කිරි ගෙන්නන එක නවත්තනලා කිරිපිටි ගෙන්නන එක. ලංකාවේ තියෙන හයිලන්ඩ් එකයි මෙලිබන් එකයි අප් කරලා ගන්න එපා. සාහන දාලා දීලා වදු සාහන ටිකක් දීලා තව ෆැක්ටරි ටිකක් එහෙම දාන්න රජේ ණය එහෙම දීලා එහෙමනේ රටවල් වැඩ කරන්නේ. අපේ රටේ මොකද? අපේ රටේ කොහොමද try කරන්නේ දැන් ඊළඟට කිරිපිටි මිල වැඩි කරලා කිරිපිටි ටික එළියට දාන්න. ඇන්කර් අනම්මනන් ටික හිත වටේ දවසකින් ගාන වැඩි කරනවා. ඊට පස්සේ අර මෙලිබන් හයිලන්ඩ් ඒව මුකුත් නැහැ. කෙලින්ම ඇන්කර් ස්ප්‍රේ ටික යනවා අර වැඩි ගාන. අතේ යටිනුක් ගානක් තියාගෙන කොමිස් එකක් තියාගෙන අපේම ඕනේ කරන අන්න ඒකයි. ඉතින් ඒ හින්දා ඒවා විදේශවල වෙනදාමින් අපිට වෙච්ච අවහසු. යොමු ශේෂ අරුබුදු. අනවශ්‍ය බාණ්ඩ රටතුරට පැමිණීම. ඒකත් එක හේතුවක්. විදේශ වෙනදාම නිසා වෙච්ච අහේනියක්. ඕන් නැති දේවල් සෑහෙන්න දැන් මේක අස්සට ඇවිල්ලා නේ තියෙන්නේ. අනවශ්‍ය බාණ්ඩ. හරි. දැන් අපිට අනවශ්‍ය බාණ්ඩ කිව්වම මෙහෙමනේ. කෑම જાති උනත් බලන්න. දැන් අපේ රටේ මිනිස්සුන්ට 45 නේ ආයු කාලය වෙලා තියෙන්නේ. 10 ජරා ලෙඩ ටික සේරම තියෙනවා. වැඩි හරියක් මිනිස්සු මේ ලෙඩ හදාගන්නේ මොනවා කාලා බීලාද? මොකද අපේ රටේ හැදෙන මේ කැකුළු බාල්පත් කාලා පොල් සම්බෝල කාලාද දැන් ඔය ලෙඩ ටික හදාගන්නේ. පොස් දෙල් කාලාද ඔය ලෙඩ ටික හැදෙන්නේ. කොහිලා අලවල දෙල් පොස් මේවා කාලා මිනිස්සුන්ට ලෙඩ වෙනවා. එහෙනම් ඔය ලෙඩ වෙන්නේ මොනවා කාලාද? අර රටින් ගේන කෘත්‍රිම රසකාරක දාපු කැම જાති. ඒවෙන් තමයි එතකොට ඔය සේරම වසංගත ටික ලෙඩ ටික හැදිලා තියෙන්නේ. කොලෙස්ටරෝල් කියයි, සීනි අමාරුව කියයි, ගෑස්ට්‍රයිටිස් කියයි, heart attack කියයි, පිළිකා කියයි. කොච්චර හැදිලා වෙරිලා එනවද? මේක අපිට වෙච්ච අවාසිය ඕන් නැති දේවල් සෑහෙන රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපේ රටේ නිෂ්පාදනය කරන අර හොඳ දේවල් තියද්දි වෙන රටවල් වලින් කෘත්‍රිම රසකාරක දාපුවා වසවිස જાති ගෙන්නලා දෙන එකනේ අපේ රටේ මිනිස්සු කරන්නේ. ව්‍යාපාරිකයා ඒක කරනවා දේශපාලනඥයා සපෝට් එක දෙනවා. අපේ රටේ දේශයෙන් හදන්න පුළුවන් හොඳ දේවල් තියද්දි. දැන් අපේ රටේ ඉස්සර මිනිස්සු කිතුල් ගස් වල නැගලා රා හදනවා කියලා එකක් කරන්නේ කිතුල් හකුරු කිතුල් රා ගහකින් ගන්නවා කියලා දන්නවනේ. මොනේකා වුණනම් බොයි බිව්වයි කියලා මහා ඔය දැන් තියෙන ඒවා බිව්වෝ වගේ අවුලක් වෙන්නේ නැහැ. ඒක තහනම් කළා වයින් ස්ටෝර්ස් වල වෙන රටවල් වලින් ගේනවත් පෑන් જાති විකුණනවා. අපේ රටේ තිබ්බ ගංජා කංසා කියලා කියන්නේ. කිව්වහමත් නිකන් අමුතු වෙන විදිහ ප්‍රතිරූපයක් දැන් අප මේ රටේ ඒ සම්බන්ධයෙන් හදලා මේගොල්ලෝ තියෙනවා. ඔය සුද්ධ ඇවිල්ලා තහනම් කරපු જાති දෙකයිනේ තියෙනවා කියන්නේ ලංකාවේ. අංගම්පුර සටන් කරාවයි කංසයි. දැනගත්තලු ඔය දෙකෙන් මේ රට සෑහෙන්න ගේමක් ගහනවා කියන්නේ. උන්ට මාන තරජනයක් වෙනවා මේ දෙක තිබ්බොත් කියලා තමයි ඔය දෙක තහනම්. බලන්න ඉස්සර මිනිස්සුන්ගේ නිර්මාණශීලී හැකියාව. ඒක තහනම් කළා අර අවුරුද්දකට අච්චරක් මැරෙනවා මෙච්චරක් මැරෙනවා කියලා තහවුරු වෙලා තියෙන සිගරට් එක විකුණනවා. කොහේ තියෙන නීතිද කියන්නේ?
හැමතැනින්ම උප්පු වෙලා තියෙනවා සිගරට් බීමෙන් පිළිකා හැදෙනවා අරක හැදෙනවා මේක හැදෙනවා වසරකට දුම් බීම නිසා මෙච්චරක් මැරෙනවා කියලා වාර්තාගත වෙලා තියෙනවා. ඒවා ලේඛනගත වෙලා තියෙනවා. ඒක විකුණනවා. අර ලංකාවේ හැදෙන ගහ ලංකාවට සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් භෝගයක්. ආයුර්වේද ප්‍රතිකාරවල ඖෂධය. ඒක විකුණන්න දෙන්නේ නැහැ. ඒක මහා එපා කරපු දෙයක් විදියට අංගඩු ගහලා තියෙනවා. ඒවා පාවිච්චි කරන එකට ගංජා කාර්යය. ඒ සිගරට් එක බොන එක පූජන් කරනවා. ගංජා ගහන එක ගංජා කාර්යය. ඒ ඔය බහුජාතික සමාගම් විදේශ රටවල් වලින් ඒ හදපු විෂ බීජ ඒ ප්‍රතිරූප හදලා තියෙනවා. ඒවට දේශපාලඥයෝ සපෝට් එක. දැන් හිටපු ගමන් පෙන්නන්නේ ටීවී. ගංජා හේනක් පටලලා කියලා ඔන්න ගිනි තියලා පෙන්නනවා. කුඩු වහුණහන් ගිනි තියලා පෙන්නනවා. ඈ කුඩු වහුණහන් ගිනි තියලා පෙන්නනවාද? සිගරට් නීති විරෝධී සිගරට් අහුණා කියලා හිටපු ගමන් ගිනි තියලා පෙන්නනවාද? ගංජා වුණා හේනටම ගිනි තියලා. ඒකනේ අපිට වරදින්න හේතු. ඔය එකක්. ඒ වගේ තව කොච්චර තියෙනවද වෙන රටවල් වලින් එක එක ඒවා ගෙන්නලා අපේ රටේ දේවල් පල්ලෙහාට දාලා තියෙනවා. ලංකාවේ ඒක පාවිච්චි කරන්න හොඳ නැත්තම් නිෂ්පාදනය කරන්න හොඳ නැහැ කියන්න ඕනේ නැහැ. පාවිච්චි කරන්න නම් හොඳ නැත්තේ පාවිච්චි කිරීමට නීතියක් ගෙනන්න. නිෂ්පාදනය කරලා අරිනවනේ රට. දැන් බොබෝ හිටපු ගමන් පොඩි ඔය shopping cover එකකින් එකක් විතර ගංජා ටිකක් හොයාගෙන නිවුස් වලට කියන්නේ. ලක්ෂ 85ක් වටිනා ගංජා තොගේ. ලක්ෂ 85ක් වටිනවලු මේ පොඩි shopping cover එකකින් එක. ඉතින් ওই චුට්ට ලක්ෂ 85ක් වටිනවා නම් ඔය තේ රබර නමන රෙද්ද වල ටික අයින් කරලා වවන්න එපා ලංකාවේම ගංජා. ගෝණි පිටින් අර දළු ලොරි වල වගේ ගංජා ලොරි ගිහිල්ලා. එහෙනම් රටේ වුණ ළමයි කීයක් හම්බ වෙනවද? බොන්න නම් හොඳ නැති ලංකාවේ දානම් කරනවානේ බොනේ ඉවරනේ. පාවිච්චි කරන්න දානනම් ලංකාවේ දැඩි දඬුවම් නිෂ්පාදනය කරනවා. ගහනවා එකේ සිගරට් එකක් හදනවානේ අහංකාර එකක්. අර වෙන රටවල් වලින් ගේනව නැතුව. මේ රටේ තියෙන එක දාලා හදනවා සිගරට් එක. හදලා කොච්චර හෙව්ව හැදිලා විදේශ විනිමය. ඒවා බැරුව නෙමෙයි. තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් වෙන රටවල් වල බලපෑම නිසා ඒවා ධෛර්යමත් කරගෙන ඔහේ ඉන්නවා. ඉතින් ඒකයි අපිට වෙලා තියෙන හානිය විදේශ වෙනදාම නිසා. ඕන් නැති බාන රට දුරට ඇවිල්ලා තියෙනවා. වෙනත් රටවල් මත අනවශ්‍ය රැඳියාව. ඒකත් එහෙමම තමයි. ඕ අපිට දැන් හිතුවත් කරන්න බෑ. ඇයි හිතුවත් කරන්න බැරි? වෙන රටවල් මත අපි රැඳිලා ඉන්නේ. වෙන රටවල් කියන විදිහට අපිට නටන්න වෙනවා. අපේ රටේ ওই මොන පාලකයෝ නිකන් සිංහයෝ ගාගෙන ආවා. වෙන රටවල් වලට ගැති වෙලා තමයි ඔළුව පාත් කරන් තමයි මම කොහොමයි ඉන්නේ වෙන්නේ. චන්දකාරට ස්ටේජ් වල නැගලා පපුවට ගහගෙන මයිල් කෙලින් වෙන්න මිනිස්සුන්ගේ විමල් වීරවංශල එහෙම කතා කරාට වැඩක් නැහැ. ජාතික හැංගීමේ. දැන් එහෙම කියපුවයි දැන් කරන ඒවායි පේනවනේ. පවරපුව ගන්නවා කිව්වා. විදේශ රටවල් වලට ඕනි විදිහට නටන්නේ නැහැ කිව්වා. ඔය පේන්නේ දැන් ඉතින්. මෙයා නෙවෙයි ඊළඟට අනිත් පැත්තෙන් පාලකෙක් ආවත් එච්චර තමයි. ආයි මෙයාලා ආවත් එච්චර තමයි. වෙන රටවල් කියන විදිහට නටන්න නැතුව ඉන්න තිබ්බ අපිට හයියක් තිබ්බනේ. අපිට නෑ මෙලෝ හයිය. ඉතින් ඒ රටවල් වල කියන විදිහට කරන්න වෙනවා. දැක්කනේ පහුගිය කාලේ. යුක්‍රේනයේ සංචාරකයෝ ටිකක් ආවා PCR මොකුත් නෑ. උන් ඇවිල්ලා මේක ඇති වෙන්න බෝගල්ලා. ඇමරිකාවේ කවුද මිනිස්සෙක් ආවත් දැඩි සංචාරන සීමා තියද්දි PCR කරන්න නැතුව ආවේ. ඉතින් මේ කොහේ නම් මේගොල්ලන්ගේ සද්දේ. බෑ එහෙම බෑ නීතිය නම් නීතිය කාටවත් එකයි කියලා කරන්නේ. එහෙම නෑ. නැති වෙලා ඉන්නේ. වැඳගෙන ඉන්නේ. වැඳගෙන ඉන්න වෙලා තියෙන්නේ. දැන් තවත් කෑලි ඔය දෙන්නේ. අර එහෙන් කෑල්ලයි මෙහෙන් කෑල්ලයි ඔහොම දීලා තව කාලයක් යනකොට අපිට මාර්ග බහැලා යන්නත් වෙන්නේ ඒ රටවල් වල මිනිසුන්ට ඕන විදියට. ඒක තමයි දැන් සිද්ධ වෙගෙන යන්නේ. ඉතින් ඒක විදේශ වෙළඳාමේ අවාසිය. දේශපාලන බලපෑම. අනික විදේශ වෙළඳාම නිසා දේශපාලන බලපෑමක් තියෙනවා. දැන් ඔය අපේ රටේ දේශපාලනයේට ඕගොල්ලෝ හිතන්නේ මේ අපේ තියෙන ඡන්දෙන්මයි පාලකයාපත් වෙන්නේ කියලාද? අපිට ඕනෑ පාකම අනුවයි අපේ පාලකයාපත් වෙන්නේ කියලාද? හැම ඒවා හසුරුවනවා වෙන රටවල් වලින්. වෙන රටවල් වලට පුළුවන් අපේ රටේ පාලකයෝ වෙනස් කරන්න. ආණ්ඩු පෙරලන්න. දේශපාලන බලපෑම් දැඩිසේ තියෙනවා. දැන් යම් කිසි රටකට අවශ්‍ය දේ කරගන්න තමයි මේ පාලකයව පත් කරන්නේ. දැන් ඇමරිකාවට ඕනි දේවල් ටික කරගන්න ඕන නම් ඒක කරගන්න පුළුවන් මේ ජනාධිපතිගෙන් නම් ඒ රටවල් එතකොට මේගොල්ලන්ව දිනවන්න මාර ගේමක් දීලා කොහොම හරි දිනනවා. ඒ වගේම තමයි අනිත් පැත්ත නම් වටින්නේ
මේ කට්ටිය ගෙදර යවලා අනිත් කට්ටිය ගේන්නත් ඒ රටවල් වැඩ කරනවා. ඉතින් ඒක විදේශීය බලපෑම. ඒවා කොහොමද තියෙන්නේ? ඇයි මේ රටවල් මතනේ අපි රැඳිලා ඉන්නේ. දැන් අපිට බලන්න ගිනි පිටිනේ. මැලිබන් හයිලන්ඩ් ලංකාවේ හැදුවට අර රටින් එන ගිනි පිටි ටික නෑ කියපු ගමන් ලංකාවේ ගිනි පිටිනේ. ඔහුගේ දවස්වල කහ තිබ්බේ නෑ. තාම හරියකට කහ නෑ. ඇයි මේ කොරෝනා හින්දා රටවල් වලින් බඩු වෙන්නේ නැහැ කියපු ගමන් මෙහෙ බඩු නැහැ. බාණ්ඩ හිග පොලි. මිනිස්සු පසුසායයටපත් නාන්ඩුවට බයිනවා. ඒකනේ රැඳිලා ඉන්නවා කියන්නේ වෙන රටවල් මත. ඕකට තමයි රැඳිලා ඉන්නවා කියන්නේ. පොඩ්ඩක් ඒ රටවල් වලින් එන ඒවා එහෙම වෙච්ච ගමන් මෙහෙ බඩු නැහැ. සතියක් තෙල් නැවක් එන්නේ නැතුව දැක්කනේ ලංකාවේ තිබ්බ තෙල් හිගේ. එක සතියක් තෙල් නැවක් එන්නේ නැතුව. ඉතින් කොහොම රැඳියාවක්ද අපි අනිත් රටවල් මත තියෙන්නේ? බැරි වෙලා හරි කොහෙර රටකින් තේ ගන්න නැහැ කියපු ගමන් අපේ රටේ තේ කර්මාන්ත ශාලා ටිකයි තේ වතු කාර්යය ඉවරයි. ඇඳුම් ගන්න නැහැ කියපු ගමන් ගාමන්ට් ෆැක්ටරි ටික වැහෙනවා. ගාමන්ට් යන්නේ උන් බිලොක් නැති වෙනවා. රටම ඉවරයි. කොහොම රැඳිලා අපිට දැන් ඉන්න වෙලාවදී බොරුවට නිකන් සොයිලි රාජ්‍යයක් වගේ ගෑ ගැහුවා. හරිද? ඒව තමයි අන්තර්ජාතික වෙළඳාමෙන් අපිට සිද්ධ වෙන අවාසි. වාසිය වාසි හිතලා කියන්නේ. ඒවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. ආනයන හා අපනයන වෙළඳාමේ ප්‍රධාන වශයෙන් විදේශ වෙළඳාමේ කොටස් දෙක. ඕක ඉතින් නිර්වචනාත්මකව පැහැදිලි කරන්න ඕනේ නැහැ. මේ රටේ ඉඳලා වෙන රටකට භාණ්ඩ යවනවා නම් අපනයනේ. වෙන රටක ඉඳලා භාණ්ඩ මෙහෙට ගෙන්නනවා නම් ආනයනේ. ඕකනේ වෙනස. හරි. යම් රටකින් පිට රටකට භාණ්ඩ යැවීම අපනයනයේ ලෙසත් පිට රටකින් මෙරටට භාණ්ඩ ගෙන්වීම ආනයනයේ ලෙසත් සරලවම හඳුනාගත හැකියි. මෙම භාණ්ඩ අමුද්‍රව්‍ය සකස් කරන ලද ද්‍රව්‍ය අර්ධ නිමි ද්‍රව්‍ය විය හැකියි. සෑම රටක්ම පාහේ උත්සාහ කරන්නේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කර ගැනීමට. එවිට වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගත හැකියි. අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වුවහොත් අවාසිදායක වෙළඳ ශේෂයකි. පුතේ ගෙවුම් ශේෂයයි වෙළඳ ශේෂයයි දෙකක් මේ ඉස්සරහදී කියලා දෙන්නම්. සම්පූර්ණ ලැබීම් ගෙවීම් ටික දැම්මහම ගෙවුම් ශේෂය. ආනයනය අපනයනය විතරක් අරගෙන වෙනස බැලුවොත් වෙළඳ ශේෂය. ලියාගන්න එපා ඔය ඉස්සරහා තියෙනවා. සෑම රටක්ම අද වන විට ජාත්‍යන්තර වෙළඳාම පාලනය කිරීමට උත්සාහ කරයි. හැම රටකටම ඕන වෙලා තියෙන්නේ ඔය ගෙවුම් ශේෂයයි වෙළඳ ශේෂයයි දෙකම වාසිදායක කරගන්න. ගෙවුම් ශේෂයයි වෙළඳ ශේෂයයි දෙකම වාසිදායක කරගන්න තමයි හැම රටක්ම විදේශ වෙළඳාමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හැම වෙලේම රටක් හැටියට කරන්න ඕනේ මොක වැඩි කරලා මොක අඩු කරන එකද? මොකක් වැඩි කරලා මොකක් අඩු කරගන්නද දඟලන්න ඕනේ රටක් හැටියට. විදේශ වෙළඳාමකදී ආනයනය අඩු කරලා අපනයනය වැඩි කරගන්න. ආනයනය පුළුවන් තරම් සීමා කරලා අපනයනය පුළුවන් තරම් වැඩි කරගන්න තමයි හැම රටක්ම දඟලන්නේ. ඒ කියන්නේ දැන් නිදහසේ වෙළඳාම වෙන්න ඇරියොත් කොන්ට්‍රෝල් කරගන්න බෑ. ඒක තමයි උනේ අපිට. නිදහසේ සිද්ධ වෙන්න ඇරියා අන්තිමට මෙහෙන් යනවට වඩා එහෙන් ගෙන්නන ඒවා වැඩි වුණා. දන්නේම නැහැ. එතකොට ගෙවුම් ශේෂය ගියා. ඍණ වුණා. දැන් මේක හදාගන්න කොහොමද බෑ එකපාරට. දැනුත් නිදහසේ විදේශ වෙළඳාම සිද්ධ වෙන්න අරින්නේ නැත්තේ ඒකේ. අපි විතරක් නෙවෙයි ගොඩක් රටවල් විදේශ වෙළඳාම කොන්ට්‍රෝල් කරනවා. දැන් අපේ රටේ මේ දවස්වල විදේශ වෙළඳාම කොන්ට්‍රෝල් කිරීමක් අපිට පේනව මොනවද? වාහන ගෙන්නන්න තහනම් කරනවා. ඒ කරන්නේ මොකද? ආනයනේ සීමා කරන්නනේ කරේ. ආනයන තහනම් කරනවා සමහර වෙලාවට. ඒ තහනම්ම කරලා දානවා. ගෙන්නන්න මෙපා කියන්නේ. එක්කෝ ආනයනය කරන දේවල් වලට තීරුබද්ධ වැඩි කරනවා. බදු වැඩි කරනවා. දැන් ඔය සුඛෝපභෝගී භාණ්ඩ සඳහා තීරුබද්ධ වැඩි කරේ. ඉලෙක්ට්‍රික් බඩු වලට එහෙම තීරුබද්ධ වැඩි කරේ. එතකොටත් ගෙන්නන එක ටිකක් අඩු වෙනවනේ. එහෙමත් කරනවා. එහෙම නැත්නම් සලාක කරනවා. සලාක කරනවා කියන්නේ ඕනි තරම් ගෙන්නන්න බෑ. මෙච්චරයි අවුරුද්දකට පුළුවන් කියන කොටසක් නිර්දේශ කරනවා. ආලියන් එහෙනම් ආනයන තහනම් කිරීම
හරිද? ආනයන තහනම් කිරීම එකක්. තව එකක් කියන්න ආනයන සීමා කිරීම. ආනයන සීමා කිරීම. තහනම්ම කරලා දාන්නත් පුළුවන්, සීමා කරන්න පුළුවන්. ඒ සීමා කිරීම කියන ඇරිඩක් ගහලා පංගු කිරීම කියලා ලියා ගන්න. සීමා කිරීම කියන එකම තමයි පංගු කිරීම කියන්නේ. සීමා කිරීම කියන එකම තමයි පංගු කිරීම කියන්නේ. කෝට කියලා කියන්නේ පංගු කිරීම. කෝට. ඇඟලුම් කෝට එක කියලා කියන්නේ යම් ප්‍රමාණයක් නිර්දේශ කරනවා. අවුරුද්දකට මෙච්චරයි ගෙන්නන්න පුළුවන් කියන. ඊළඟට තව ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් තමයි වෙළඳ කිවිසුම් ඇති කර ගැනීම. වෙළඳ කිවිසුම් ඇති කර ගන්නවා. වෙළඳ කිවිසුම් ඇති කර ගැනීම. 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 හරි. ඒ කිව්වේ විදේශ වෙළඳාම පාලනය කරන රටවල් කරන ක්‍රම. රටක් විදේශ වෙළඳාම පාලනය කරන්නේ රටට වාසිදායක කරගන්න විදේශ වෙළඳාම. අපේ රටවල් වල විදේශ වෙළඳාම රටට අවාසිදායක වෙලා නේ තියෙන්නේ. ඒ කියන්නේ හරි පාලනයක් තිබිලා නැහැ. දැන් තමයි පාලනය කරන්න දඟලන්නේ. ඕනකටත් වඩා වාහන මෙහෙට ගෙන්නෙව්වා. වාහන විතරක් නෙවෙයි අර මං කිව්වා වගේ ඕනි එකයි එපා එකයි සේරම ගෙන්නන්න පටන් ගත්තා. අන්තිමට ලැබීම් වලට වඩා ගෙවීම් වැඩි වුණා. ඉතින් මුල ඉඳලම පාලනයක් ඇතුව එහෙම කරා නම් විදේශ වෙළඳාම ඒතකොට රටට කොයි තරම් අවාසිදායක වෙන්නේ නැහැ. ඒදි කරන් දෙන්නේ නැහැ. ආනයන අපනයන වෙළඳ කටයුතු ප්‍රධාන වශයෙන් දෙවිධයකට වෙනවා. ඒ ආනයනය වුණත් අපනයනය වුණත් දෙවිධයකට වෙන්න පුළුවන්. ආනයනය වුණත් අපනයනය වුණත් දෙවිධයකට වෙන්න පුළුවන්. මේ විධි දෙක තමයි එකක් ඍජු ක්‍රමය. ඍජු ක්‍රමයට වෙන්නත් පුළුවන්. වක්ක ක්‍රමය එහෙම නැත්නම් නියෝජිත ක්‍රමය කියන ක්‍රමයට වෙන්නත් පුළුවන්. මේක නම් ලේසි. ඒ කියන්නේ පුතේ දැන් ආනයනයයි අපනයනයයි දෙකම මම කියන්නේ. භාණ්ඩ රට යවන එකයි රටින් භාණ්ඩ ගෙන්නන එකයි දෙකම මේ ක්‍රම දෙකට වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම වෙන්න පුළුවන්. මොකද්ද ඍජු ක්‍රමය කියන්නේ? ඍජු ක්‍රමය කියන්නේ කිසිම අතරමැදියෙක් නැහැ. කිසිම අතරමැදියෙක් නැතුව කෙලින්ම ආනයනය අපනයනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මට මෙහෙන් තේ තොගයක් යවන්න ඕන නම් වෙන රටකට කෙලින්ම මේ තේ තොගය ගන්න එකා ඉන්නේ එහෙ. මම මෙහෙන් කෙලින්ම එහාට යවනවා. කිසිම අතරමැදියෙක් නැහැ. ඒක ඍජු ක්‍රමය. නියෝජිත ක්‍රමය කියන්නේ අතරමැදියෙක් හරහා යවනවා. ඒ කියන්නේ දැන් මට වාහනයක් ගෙන්න ගන්න ඕන නම් ජපානයෙන් මම කෙලින්ම ජපානයත් එක්ක ඒ කම්පැනියත් එක්ක සම්බන්ධ වෙලා මම සල්ලි දාලා ගෙන්නනවා නම් ඍජු ක්‍රමය. මෙහෙ ඉන්න වාහන සේල් එකකට කියලා මම ගෙන්න ගන්නවා නම් ඒක නියෝජිත ක්‍රමය. මේ කවුරු හරි වාහන සේල් එකකට මම කියලා යම් වාහනයක් ගෙන්න ගන්න. ඒතකොට මම නෙවෙයිනේ එයත් එක්ක සම්බන්ධ වෙන්නේ සේල් එකේ අයිතිකාරය. එයා මට වාහනය ගෙන්නලා මට දෙනවා එයත් ගන්නත් තියාගෙන. ඒක නියෝජිත ක්‍රමය. ආලියන ඍජු ක්‍රමය කියන එක අතරමැදියන්ගෙන් තොරව ආනයන හා අපනයන කටයුතු සිදුවීම. අතරමැදියන්ගෙන් තොරව ආනයන හා අපනයන කටයුතු සිදුවීම ඍජු ක්‍රමයයි. ඍජු ක්‍රමයයි. ඍජු ක්‍රමයයි. ඍජු ක්‍රමයයි. ඍජු ක්‍රමයයි. නියෝජිත ක්‍රමය කියන එක එළියන්න අතරමැදියන් හරහා
අතරමැදියන් හරහා ආනයන හා අපනයන කටයුතු සිදුවීම. ආනයන හා අපනයන කටයුතු සිදුවීම අතරමැදියන් හරහා ආනයන හා අපනයන කටයුතු සිදුවීම නියෝජිත ක්‍රමයයි. ඒකට වක්‍ර ක්‍රමය කියලා කියනවා. නියෝජිත ක්‍රමයයි. නියෝජිත ක්‍රමයයි. හරිද? හරි. ඊළඟ ඔන්න ටිකක් සංකීර්ණ කතන්දරයක් තියෙනවා. දැන් විදේශ වෙළඳාමේ තියෙනවා ටිකක් මතක තියාගන්න තියෙන දේවල්. දැන් අපිට විදේශ වෙළඳාමේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ වැඩ දෙකයිනේ, එක්ක අපනයනයක් එක්ක ආනයනයක්. ඔය දෙකනේ වෙන්නේ. ඔය දෙකේ ක්‍රියාපටිපාටි අහන්න පුළුවන්, දෙකෙන් කොයි ගහයිද කියලා ඉතින් අපි දන්නේ නැහැ. භාණ්ඩ දොගයක් අපනයනය කරනකොට මොකද්ද තියෙන ක්‍රියාපටිපාටිය කියලා අහන්නත් පුළුවන්. ආනයනය කරනකොට මොකද්ද තියෙන ක්‍රියාපටිපාටිය කියලා අහන්නත් පුළුවන්. හරිද? ඒ ක්‍රියාපටිපාටි දෙක පාඩම් කරද්දී පිළිවෙලට තියෙන්න ඕනි. ඒ හින්දා හොඳම වැඩේ තමයි නිකාං කටපාඩම් කරන්න එපා. ඒ ක්‍රියාපටිපාටි අහනකොට ඒ චරිතයට ඔයා එන්න. ඇවිල්ලා කතන්දරයක් වගේ මතක තියාගන්න. දැන් මුලින්ම කියලා දෙන්න හදන්නේ අපනයන ක්‍රියාපටිපාටි. අපනයන ක්‍රියාපටිපාටි. අපනයන කිව්වහම මේ රටේ ඉඳලා වෙන රටකට භාණ්ඩ ටිකක් යවන්න තමයි දැන් හදන්නේ. එතෙන්දී ඔයා කෙලින්ම අපනයන කරුවාගේ චරිතයට එන්නේ. ඔයා කවුරු කියලාද දැන් හිතා ගන්නවනේ, ඔයා තමයි මොකද අපනයන කරුව. ඔයාට තමයි දැන් වුමනා වෙලා තියෙන්නේ යම්කිසි භාණ්ඩ තොගයක් වෙන රටකට යවන්න. හරිද? දැන් මොකද්ද යන්න ඕනි ක්‍රියාපටිපාටිය? මොකද්ද යන පිළිවෙල කියලා තමයි දැන් කියලා දෙන්න හදන්නේ. ඔයාට ඕනි වෙලා තියෙනවා මොකද්ද? ජපානයට තේ තොගයක් යවන්න. එහෙම හිතාගන්න. ඔයා තමයි මොකද දැන් මෙතන? ඔයාගේ චරිතය මොකද්ද? අපනයන කරුව. ඔයාගේ තේ ටික ගන්න ඒ ජපානයේ ඉන්න එක කවුද? ආනයන කරුව. ඒ රටේ පැත්තෙන් ගත්තාම එයා ආනයන කරුව. දැන් කොහොමද යන්න තියෙන පියවර ටික මුලින්ම මොකද කරන්න ඕනේ, ඊළඟට මොකද්ද, ඊළඟට මොකද්ද, ඒකයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. ඒකයි මම කියන්නේ අන්න එහෙම අදාළ චරිතයට ඔයා ඇවිල්ලා කතන්දරයක් වගේ මතක තියාගන්න, නැත්තම් පැටලෙනවා. දැන් ඔන්න ඔයාට ඕනි වෙලා තියෙනවා භාණ්ඩ තොගයක් ජපානයට යවන්න, තේ තොගයක් යවන්න. මුලින්ම මොකද්ද කරන්න ඕනේ? කියන්න පළවෙනිම දේ, මුලින්ම කරන්න ඕනි දේ අපනයන කරුවෙකු ලෙස ලියාපදිංචි වීම. ඔන්න පළවෙනියටම කරන්න තියෙන වැඩේ. අපනයන කරුවෙකු ලෙස ලියාපදිංචි වීම. දැන් ඔයාට තේ තොගයක් ජපානයට යවන්න ඕන නම් අංක 1ට කරන්න ඕනි වැඩේ මොකක්ද කියන්නේ? අපනයන කරුවෙක් විදියට මුලින්ම ලංකාවේ ලියාපදිංචි වෙන්න ඕන. අපනයන කරුවෙක් හැටියට ලියාපදිංචි වෙන්න ඕන. දෙවෙනි එක විදේශ ගැනුම් කරුවා සොයා ගැනීම. විදේශ ගැනුම් කරුවා සොයා ගැනීම. විදේශ ගැනුම් කරුවා සොයා ගැනීම. දැන් ඔයා මෙහෙන් තේ ටික යවනකොට ජපානයට යවනවා කියලා නිකන් මේ නැවක දාලා මූදේ පා කරලා අරින්න බෑනේ. පියාර මහදේවිය යවුවා වගේ. ඔයාගේ මෙහෙන් යවන තේ ටික ගන්න එහෙ එකෙක් ඉන්න බෑ කවුරුත්. ඔයාට ගැනුම්කාරයෙක් ඉන්න බෑ තේ ටික යවන්න. ඒ නිසා දෙවෙනියට කරන්න ඕනේ ඒක. ඉස්සෙල්ලාම ඔයා අපනයන කරුවෙක් විදිහට ලංකාවේ රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ දැන් ඔයාගේ තේ ගන්න, ඔයාගේ තේ ටික මිලදී ගන්න එහෙ ගැනුම්කාරයෙක් හොයන්න ඕනේ. ගන්න එකෙක් ඉන්න බෑ බඩු යවන්න. ගැනුම්කාරයෙක් හොයාගන්න. ගැනුම්කාරය හොයාගෙන තුන්වෙනි වැඩේ අවශ්‍ය වන්නේ නම් අපනයන බලපත්‍ර ලබා ගැනීම. අවශ්‍ය නම් අපනයන බලපත්‍ර ලබා ගැනීම තුන්වෙනි පියවර. අවශ්‍ය නම් අපනයන බලපත්‍ර ලබා ගැනීම. අවශ්‍ය නම් අපනයන බලපත්‍ර ලබා ගැනීම. අවශ්‍ය නම් අපනයන බලපත්‍ර ලබා ගැනීම. හරිද? ඇයි අවශ්‍ය නම් කියලා කිව්වේ? දැන් පුතේ රටක දිරිමත් කරන්න ඕනි දෙයක් නේ අපනයනේ. ආනයනේනේ සීමා කරන්න ඕනේ. ඒ හින්දා අපනයනයේදී එහෙම බලපත්‍ර කියන එක අනිවාර්යෙන් ගන්න නැහැ හැම එකකටම. සමහර දේවල් වලට තමයි බලපත්‍ර ගන්න කියලා තියෙන්නේ. ඒකයි කිව්වේ අවශ්‍ය නම් පමණක් බලපත්‍ර ගන්න කියලා. හැම එකක්ම රට යනකොට බලපත්‍ර ගන්න කියලා නියමයක් නැහැ.
අවශ්‍ය නම් පමණක් බලපත්‍ර ගන්න. දැන් පියවර 3 බලන්න. අපනයන කරුවෙක් හැටියට ලියාපදිංචි වුණා. ගැනුම් කරුවෙක් විදේශීය ගැනුම් කරුවා හොයාගත්තා. ඕන්නම් බලපත්‍රත් ගත්තා. 3යි. 4 වෙනි පියවර ලියන්න. ආනයන කරුවාට මිල කියුමක් යැවීම. ආනයන කරුවාට මිල කියුමක් යැවීම. මිල කියුමක්. මිල කියුමක් යැවීම. ඒ කියන්නේ දැන් මම තේනේ යවන්නේ. එතකොට දැන් ජපානයේ දැන් ගැනුම්කාරයෙක් හොයාගත්තාම තේ ටික ගන්න එයා මගෙන් අහනවනේ කීයද කියලා ගණන් අහන්න නැතුව බඩු ගන්න නැහැ නේ කවුරුවත්. එතකොට එයා පුතේ මට එවනවා මිල විමසුමක් කියලා එකක්. එයා මගෙන් ගාන අහලා එවන එක මිල විමසුම. මොකද මේ අපි දෙන්න මේ මූණට මූණ හම්බ වෙලා බිස්නස් කරගන්නව නෙවෙයි ගාන කීයද කියලා අහන්නේ. එයා එහෙම මට එවනවා මිල විමසුම. එනේ මිල ගණන් කීයද කියලා එයා මට එවනවා ලියවිල්ල. එතකොට මං අනිත් පැත්තට එයාට යවනවා ඔන්න ඔය කියන මිල කියුම. මගේ මේ තේවල මිල ගණන් ඔක්කොම පැහැදිලිව දන්වලා යවන්න ඕන. හරි? මේ විදිහට මේවා තමයි මිල ගණන් කියන්නේ. ගබඩා විදියක්දී ගන්නවා නම් මෙච්චරයි, පැක් කරලා දෙනවා නම් මෙහෙමයි, නැවට ගෙනල්ලාම දෙනවා නම් මෙහෙමයි, ඔය රටටම ගෙනල්ලා දෙනවා නම් මෙහෙමයි. එහෙම කියලා මිල ගණන් ඔක්කොම දාලා මං එයාට දැන් මිල කියුමක් යවනවා. දැන් මොකද උනේ මුලින්ම අපනයන කරුවෙක් විදිහට ලියාපදිංචි වුණා. ඊළඟට රට ඒ විදේශ රටෙන් ගැනුම්කාරයෙක් හොයාගත්තා. ඊළඟට ඕන් නම් බලපත්‍ර ගන්නවා. ඊළඟට දැන් මොකද කරේ? අර මගෙන් බඩු ගන්න ඉන්න එක්කෙනාට එහෙම නැත්නම් ආනයන කරුවාට මම යවුවා මිල කියුම. මිල ගණන් දන්නවල මම දැන් එයාට යවුවා. එයා දැන් ඕක බලලා මගේ මිල ගණන් වලට කැමති නම් පුතේ එයා මට එවනවා ඕඩර් එක. ඇනවුම එවනවා. එහෙනම් ලියන්න විදේශීය ගැනුම්කරුගෙන් ඉන්ඩෙන්ටුව ලැබීම. විදේශීය ගැනුම්කරුගෙන් ඉන්ඩෙන්ටුව ලැබීම. ඉන්ඩෙන්ටුව ලැබීම. ඉන්ඩෙන්ටුව. ඉන්ඩෙන්ටුව කියන්නේ ඕඩර් එක. ඇනවුම. ඉන්ඩෙන්ටුව ලැබෙනවා කියන්නේ ඒකයි. දැන් මම මිල ගණන් ටික එහෙම යාට කිව්වට පස්සේ ජපානයට යවනවා කිව්වේ. ජපාන දැන් ඔය මිල ගණන් ටික බලලා ඒ ගණන් වලට එයා කැමති නම් ඔන්න මට ඕඩර් එක එවනවා. මේකෙන් කිලෝ මෙච්චරයි, මේකෙන් කිලෝ මෙච්චරයි, මෙහෙම එවන්න. පැක් කරන්න ඕනේ මේ විදිහට ඔක්කොම මේකේ දානවා. පැක් කරන්න ඕනේ විදිහ පවා දාලා එයා මට ඉන්ඩෙන්ටුව එවනවා. දැන් ඕඩර් එක ආවා. දැන් ඕඩර් එක ආවම මම දැන් බඩු යවන්න බෑ. ඕඩර් එක ආපු ගමන් අනිත් පැත්තට දේ ටික පටවල යවුව හැකිද? නිකන් දළු ලොරිය දාලා යවන්න වගේ දළු ගෝණි වල දාලා. එහෙම යවන්න බෑ. දැන් යාගෙන් ඕඩර් එක ආව නම් මම දැන් භාණ්ඩ ටික රැස් කරගෙන නැවේට යවන්න. ඊළඟට ලියන්න භාණ්ඩ නැව්ගත කිරීම සඳහා ඉඩකඩ වෙන් කරවා ගැනීම. දැන් ඕඩර් එක ආපු ගමන් මම කරන්නේ නැවක් බුක් කරන්න ඕනේ ගිහිල්ලා. භාණ්ඩ නැව්ගත කිරීම සඳහා ඉඩකඩ වෙන් කරවා ගැනීම. භාණ්ඩ නැව්ගත කිරීම සඳහා ඉඩකඩ වෙන් කරවා ගැනීම. භාණ්ඩ නැව්ගත කිරීම සඳහා ඉඩකඩ වෙන් කරවා ගැනීම. නැව්ගත කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ වෙන් කරවා ගැනීම. දැන් භාණ්ඩ ටික නැවට දාන්න මම නැව් ඉඩකඩ වෙන් කරගන්න එපා. නැවක් බුක් කරන්න එපා. අපේ වචනෙන් කියනවා නම් අර වාහනයක් බුක් කරනවා වගේ. මොකද කරේ අරන් යන්නේ ඩිමෝ බට් එකේ දාලා යවන්නේ ජපානෙට තේ. හරි ඔන්න නැව බුක් කරගත්තා. ඊළඟ වැඩේ තමයි නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ ඇසිරීම. ඊළඟ පියවර කියන්නේ නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ ඇසිරීම. නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ ඇසිරීම. දැන් භාණ්ඩ ටික ලස්සනට අහුරන්න ඕන. නැව්ගත කරන්න සුදුසු වෙන විදිහකට. නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ ඇසිරීම. නැව්ගත කිරීමට සුදුසු පරිදි භාණ්ඩ ඇසිරීම.
ඒ කියන්නේ දැන් නැවේ යවනකොට නිකන් අපිට ඕනේ විදියට කවර වල දාලා නෙවෙයි අර ඒවා නිම කන්ටේනර් වල දාලා පෙට්ටි වල දාලා ඒවා ගන්න හදන්න එපා වන්න අහුරන්න එපා ඊළඟට භාණ්ඩ රක්ෂණය කිරීම නැවේ යවනවා නම් අනිවාර්යෙන් ඉන්ෂුරන්ස් කරන්න ඕනේ භාණ්ඩ රක්ෂණය කිරීම ඊළඟ පියවර භාණ්ඩ රක්ෂණය කිරීම ඉන්ෂුරන්ස් කරන්න ඊළඟට දැන් තියෙන්නේ නැවට පටවන්න විතරයි එයාට නැව්ගත කර නෞබාරපත ලබා ගැනීම. භාණ්ඩ නැව්ගත කර නෞබාරපත ලබා ගැනීම. භාණ්ඩ නැව්ගත කර නෞබාරපත ලබා ගැනීම. භාණ්ඩ නැව්ගත කර නෞබාරපත ලබා ගැනීම. දැන් තියෙන ඉතින් භාණ්ඩ ටික නැවට පටවලා අර නෞබාරපත ඒ නෞබාරපත මොකක්ද කියලා ඉස්සරහදී හම්බ වෙනවා ලියවිලි වල. එච්චරනේ දැන් භාණ්ඩ ටික නැවට පැටවුවට පස්සේ මට කරන්න දෙයක් නැහැ නේ ඉතින් නැව යනවනේ දැන්. එතනින් එහාට මගේ වැඩ ඉවරයි දැන් මට තියෙන සල්ලි ගන්න. නිකන් නෙවෙයි නේ දන්සලක් නෙවෙයි දුන්නේ. අවසාන වශයෙන් යන මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. දැන් මට තියෙන සල්ලි ගන්න. මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම. හරි. ඔය කිව්වේ මොන ක්‍රියාපටිපාටියද? අපනයන ක්‍රියාපටිපාටිය. ඕවා වචන වලින් යාන්ත්‍රික වචන වලින් මතක තියාගන්න එපා පුතේ. කෙලින්ම සුද්ධ සිංහලෙන් මතක තියාගන්න. මේ රටේ ඉඳලා භාණ්ඩ තොගයක් වෙන රටකට යවනකොට තියෙන ක්‍රියාපටිපාටිය. පියවර ටික. පිළිවෙලට මතක් කරගමු. දැන් ඔයා අපනයන කරු කියලා හිතාගෙන බලන්න. එතකොට මතක හිටිනවා. මුලින්ම අපි කරේ අපනයන කරුවෙක් විදිහට ලියාපදිංචි වුණා. ඊළඟට විදේශීය ගණුම් කරුවා හොයාගත්තා. ඊළඟට අවශ්‍ය නම් පමණක් අපනයන බලපත්‍ර ගත්තා. ඊළඟට අපි එයාට මිල කියුමක් යවුවා. එයාගෙන් ඊට පස්සේ ඉන්ඩෙන්ටුව ආවා. ඊට පස්සේ මම නැව් ඉඩකඩ වෙන් කරගත්තා. ඊළඟට භාණ්ඩ ටික ඇසිරීම කරා නැව්ගත කරන්න සුදුසු විදියට. ඊළඟට භාණ්ඩ ටික රක්ෂණය කරා. ඊළඟට නැවට පැටවුවා. ඊළඟට සල්ලි ගත්තා. පියවර කීයද? 10යි. එකපාරට මතක හිටින්නේ නැහැ. ඔයා ඒ චරිතය තුල ඉඳගෙන මවමවා ගන්න පල්ලෙයන්. එතකොට ඒ වෙලාවට උනත් එහෙම හිතලා මවලා ලිව්වේ හැකියි. අයිසරයක් බලමු මොකද්ද ඇස් දෙක පියාගෙන නිකන් බලන්න මොකද්ද පළවෙනි පියවර දැන් ඔයාට ඕනි ජපානයට තේ තොගයක් යවන්න. මුලින්ම කරන්න ඕනි මොකද්ද? අපනයන කරුව විදිහට ලියාපදිංචි වුණා. ඊළඟට විදේශී ගණුම්කාරයෙක් හොයාගත්තා. අවශ්‍ය නම් බලපත්‍ර ගත්තා. ඊළඟට එයාගෙන් මිල එයාට අපි මිල කියුමක් යවනවා. එයාගෙන් ඊළඟට ඉන්ඩෙන්ටුව එනවා. අන්න එහෙම වල මතක තියාගන්න. එයාගෙන් ගියම එහෙම කවන්නේ නැහැ. ආනයන කරුවාගෙන් ගග හැම වෙලේම බලන්න ඕනේ ලියනකොට ලියාගත්ත හැකි ගන්න. එයාගේ ඉන්ඩෙන්ටුව ආවා. ඊළඟට ගිහිල්ලා මම නැව් ඉඩකඩ වෙන් කර ගන්නවා. ඊළඟට ඒ ටික භාණ්ඩ ටික නැව්ගත කරන්න පුළුවන් විදිහට අහුරනවා. ඊළඟට රක්ෂණය කරනවා, ඉන්ෂුරන්ස් කරනවා. ඊළඟට නැවට පටවලා නෞබාරපත ගන්නවා, සල්ලි ගන්නවා. බලන්න මම කියපු වචන ලියපුවා නෙවෙයිනේ මම කියුවේ. මගේ වචනෙන් සරල වචනෙන් තමයි කියන්නේ. සරල වචනෙන් මතක තියාගෙන ලියනකොට හදලා ලියන්න. අර යමයා කියලා මතක තියාගන්න. ඔයා දැන් අපනයන කරුවාගේ චරිතේ ඔයා ඉන්නෝනේ. ලියනකොට අපනයන කරුවා, ආනයන කරුවා ඒ වචන දාගන්න. නැතු ඔය ටික ඔය විදිහටම ඇඟිලි නමනම කටපාඩම් කරොත් දැන් මතකයි. එකපාරට අහනකොට මතක නැති වෙනවා. අනිවාර්යෙන් වෙනදාම පාඩමේදී විදේශ වෙනදාම පැත්තෙන් තමයි අහන්නේ. දානයන ක්‍රියාපටිපාටිය අහයිද අපනයන ක්‍රියාපටිපාටිය අහයිද ඒක අපි දන්නේ නැහැ. එකෙන් එකක් අහන්න ඉඩ තියෙනවා. දැන් ඔය කතා කරේ මොකද්ද? අපනයන ක්‍රියාපටිපාටිය. ඒ කියන්නේ මේ රටේ ඉඳලා වෙන රටකට භාණ්ඩ තොගයක් යවනකොට අනුගමනය කරන්න ඕනි පියවර ටික. එතන අනිත් පැත්ත. වෙන රටක ඉඳලා මෙහෙට ගෙන්නනකොට කොහොමද වෙන්නේ වැඩි? දැන් ඔයා එන්න ආනයන කරුවගේ චරිතේ. දැන් ඔයා හිතාගන්න ඔයාට ඕනි වෙලා තියෙනවා ජපානයේ ඉඳලා ලංකාවට වාහන තොගයක් ගෙන්න ගන්න. මොකද්ද ඔයාට ඕනි වෙලා තියෙන්නේ? ජපානයේ ඉඳලා ලංකාවට වාහන ටිකක් ගෙන්න ගන්න ඔයාට ඕනි වෙලා තියෙනවා. බලන්න කොහොමද වැඩේ කරන්නේ කියලා. විදේශීය සැපයුම් කරුවෙක් හොයාගන්න ඕනේ ඉස්සර වෙලා. හරිද? ඉස්සෙල්ලා හිම ගණුම්කාරයෙක්නේ. දැන් ඔයාට වාහන ටිකක් මෙහෙට ගෙන්නන්නනේ ඕනි. එහෙනම් එහෙන් සැපයුම්කාරයෙක් හොයාගන්න ඕනේ. ඒ තමයි පළවෙනි පියවර මොකද්ද? විදේශීය සැපයුම් කරුවෙක් හොයාගන්න.
හරි ඊළඟට මිල විමසුමක් යවනවා. ඉස්සෙල්ලා යන්නේ මිල කියුමක්නේ. ඒ ඔයා බඩු යවන හින්දානේ. දැන් ඔයාට ගෙන්න ගන්නනේ ඕනි වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඔයා යවනවා මිල විමසුමක්. ඒ කියන්නේ මිල ගණන් කීයද කියලා අහලා ඔයා යවනවා එයාට ලියුමක්. පළවෙනි එක මොකද්ද කිව්වේ? විදේශීය සැපයුම්කාරයෙක් හොයාගන්න. තවට බඩු ටික ගන්න. ඊළඟට එයාට යවනවා මිල විමසුමක්. වාහනවල මිල ගණන් කීයද කියලා අහලා දැන් එයාට යවනවා. ඊළඟට ආනයන බලපත්‍ර හා විදේශ විනිමය බලපත්‍ර ලබා ගැනීම. අපනයනයේ වගේ නෙවෙයි ආනයනයේකින් අවශ්‍ය නම් පමණක් කියලා දාලා නැහැ බලපත්‍ර ගන්නවා. ආනයනයේට බලපත්‍ර ගන්නවා. තුන්වෙනියට ඔයා ගිහිල්ලා ආනයනය කරන්න බලපත්‍රයක් ගන්නවා. ඊළඟට බලපත්‍රෙත් හරිනේ. වාහන ටික ගෙන්න ගන්නනේ ඕනි. දැන් ඔයාට අවශ්‍ය කරන වාහන ගැන දන්වලා එයාට යවනවා ඉන්ඩෙන්ටුව. ඉස්සෙල්ලා ඔයාට ඉන්ඩෙන්ටුව ලැබුණා. දැන් ඔයා ඉන්ටෙන්ටුව එයාට යවනවා. ඔයා මිල විමසුමක් යවුවනේ. එතකොට එයාගේ පැත්තෙන් එයා මිල කියුමක් ඔයාට එවනවා. හරි. ඒක බලලා එහෙම තමයි ඔයා ඉන්ටෙන්ටුව යවන්නේ. ඒ ඔක්කොම පියවර මෙතන දාන්නේ නැහැ. ඔයා ආනයන බලපත්‍රය ගත්ත ගමන් ඊළඟට ඔයාට නියමිත වැඩේ තමයි ඉන්ටෙන්ටුව යවන්න තියෙන්නේ. ඕඩර් එක යවන්න තියෙන්නේ. ඕඩර් එක යවුවට පස්සේ ඉතින් ඔයාගේ වැඩේ ඉවරයි. එතකොට එහෙම බඩු ටික එන්නනේ තියෙන්නේ. ඕඩර් එක වල ඊළඟට කරන්න තියෙන්නේ ණයවර ලිපිය යවනවා. ඒ මොකද්ද ණයවර ලිපියක් යවනවා කියලා කියන්නේ? දැනට හිතන්න එපා මොකක්ද ඒ කියලා. සල්ලි ගෙවුවා කියලා හිතාගන්න. දැන් ගණදෙනුවට අදාළ මුදල තමයි ගෙව්වේ. සල්ලි ගෙවන ක්‍රමය තමයි ණයවර ලිපිය හරහා තමයි ගෙවන්නේ. ණයවර ලිපිය කියන්නේ මොකක්ද කියලා විදේශ වෙළඳාම හා සම්බන්ධ ලියවිලි වල තියෙනවා. ඒ නිසා එතෙන්දී එක පැහැදිලි කරලා කියලා දෙන්නම්. දැනට ඕගොල්ලෝ හිතන්න ඉන්ඩෙන්ටුව යවුවට පස්සේ ඕඩර් එක යවුවට පස්සේ ඊළඟට කරපු වැඩේ තමයි ණයවර ලිපිය යවුවා. ණයවර ලිපිය යවුවා කියන්නේ සල්ලි ගෙවුවා කියන එක. වාහන වලට අදාළ මුදල ගෙවුවා කියන එක තමයි වෙන්නේ. ණයවර ලිපිය යවුවා. දැන් සල්ලිත් දාලා නෙදී. ඊළඟට මට එයාගෙන් ලැබෙනවා නිෂ්කාසන ලිපියක්. නිෂ්කාසන ලිපිය කියන්නේ ණයවර ලිපිය යවුවට පස්සේ එයාට ඒ ණයවර ලිපිය ලැබුණා කියලා තහවුරු වෙන්න එපා. කියන්නේ මගේ ගෙවීම එයාට ලැබුණා. මම කරපු ගෙවීම එයාට ගියා. ඒක තමයි නිෂ්කාසන ලිපිය ලැබෙනවා කියන්නේ. කියන්නේ එයා මට එවනවා ණය ලිපිය හම්බෙච්ච ගමන් හරි ඔයාගේ සල්ලි හම්බුණා කියලා වගේ නිකන් නිෂ්කාසන ලිපිය කියන්නේ ඒක. දැන් ඉතින් වැඩේ ඉවරයි. සල්ලිත් හම්බුණා නම් මිනිහගෙන් බඩු ටික එවනවා මට. සල්ලි හම්බුණා කියලා ලියුමේ වල ඒ පිටිපස්සෙම බඩු ටික මට එවනවා. ඉතින් මට තියෙන්නේ වරායට ගිහින් භාණ්ඩ ටික නිදහස් කරගන්න. වරායට ගිහිල්ලා භාණ්ඩ ටික නිදහස් කරගන්න තියෙන්නේ. ඔන්න ආනයනය කරනකොට යන්න තියෙන පියවර ටික. මුලින්ම මොකද කරේ? සැපයුම්කාරයෙක් හොයාගත්තා. සැපයුම්කාරයෙක් හොයාගෙන බලපත් මිල කියුමක් යවුවා. මිල විමසුමක් යවුවා. ආනයන කරුවට මිල විමසුමක් යවුවා. ඊළඟට එයාට ඉන්ඩෙන්ටුව නෙමෙයි බලපත්‍ර ගත්තා. ආනයනයන්නේ බලපත්‍ර ගත්තා. බලපත්‍රය අරගෙන ඊළඟට ඉන්ඩෙන්ටුව යවුවා. ඉන්ඩෙන්ටුව යවලා ණයවර ලිපිය යවුවා. එහෙනම් ණයවර ලිපියේ නිෂ්කාසන ලිපිය මට ලැබෙනවා. ණයවර ලිපිය ලැබුණා කියලා එයාට. ඊට පස්සේ ඉතින් වරායට ගිහින් භාණ්ඩ ටික නිදහස් කරගන්න. මොකද සල්ලි දීුවට පස්සේ මට කරන්න දෙයක් නැහැ. එයා ඉතින් බඩු ටික මට එවනවා එතකොට. මට තියෙන වරායට ගිහිල්ලා අදාළ ලියවිලි පෙන්නලා නැවෙන් බඩු ටික ගන්න. නිදහස් කරගන්න. ඔන්න තමයි ආනයන ක්‍රියාපටිපාටි. ඔය දෙක පැටලෙනවා. එහෙනම් හොඳම වැඩේ තමයි අපනයන ක්‍රියාපටිපාටිය අහනකොට ඔයා අපනයන කරුවා කියලා හිතාගෙන මතක් කරගන්න. ආනයන ක්‍රියාපටිපාටිය ගැන කතා කරනකොට ඔයා ආනයන කරුවාගේ චරිතයට එන්න. අර මම කිව්ව උදාහරණය වගේ අපනයන කරුවා නම් ඔයා හිතන්න ඔයාට වාහන ටිකක් ගෙන්න ගන්න ඕන වෙලා තියෙනවා. යවන්න ඕනේ. තේතොගයක් ජපානයට යවන්න වෙලා තියෙනවා. ආනයන ක්‍රියාපටිපාටියේදී ඔයා හිතන්න ජපානයෙන් ඔයාට වාහන ටිකක් මෙහෙට ගෙන්න ගන්න ඕනි වෙලා තියෙනවා. ඔය ක්‍රියාපටිපාටි දෙක එහෙම ලේසියට මතක තියාගන්න බෑ. ඔයා තනියෙන් ඕක කියලා මතකෙන් ඊට පස්සේ 3-4 වතාවක් කොහේරි ලියලා මතක තියාගන්න. එහෙමයි. නැතුව මේ මං කියන එක අහගෙන හිටපු වලියට දැන් එකපාරට මං ඇහුවොත් එහෙම ටක් ගන්න නැගිටලා කියන්න ආනයන ක්‍රියාපටිපාටි කියලා ඔයාට කියන්න බෑ. හරි? එහෙම ප්‍රාතිහාර පාන්න බෑනේ. පාඩම් කරොත් පුළුවන්. පාඩම් කරලා මතකේ රඳවා ගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. හරි? ඔන්න එහෙමනම් ආනයන අපනයන ක්‍රියාපටිපාටි දෙක හරි. හරිනේ? ඊළඟට තියෙනවා නිදහස් අන්තර්ජාතික වෙළඳාම කියලා වචනේ.
දැන් මම අර කිව්වේ වෙලදාම නිදහසේ සිද්ධ වෙන්න අරිනවනම්. හරිද? ඒ කියන්නේ ඕනි දෙයක් යවන්න ඕනි දෙයක් මෙහෙට ගෙන්නන්න නිදහසේ මේ දේවල් කරගන්න අවස්ථාව රටට හදලා තියෙනවා නම් ඒකට කියන්නේ ළමයි නිදහස් අන්තර්ජාතික වෙලදාමක් කියලා. ඕනි වෙලාවක ඕනි දෙයක් යවන්න ඕනි දෙයක් ගෙන්න ගන්න chance එක තියෙනවා. එහෙම නැත්තම් ඒවට යම් යම් බාධාවන් දාලා තියෙනවා නම් ඒකට කියන්නේ නිදහස් අන්තර්ජාතික වෙලදාමක් නැහැ කියලා. අපේ රටේ නිදහස් අන්තර්ජාතික වෙලදාමක් තියෙනවද? නැහැ. සමහර ඒවා තහනම් කරලා තියෙනවා, සමහර ඒවා සීමා කරලා තියෙනවා, සමහර ඒවා බදු වැඩි කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් රටවල නිදහස් වෙලදාමක් සිද්ධ වෙන්න අරින්නේ නැහැ. මොකද නිදහස් වෙලදාමක් සිද්ධ වෙන්න ඇරියොත් වෙන්නේ බෙවුම් ශේෂ අර්බුද එනවා. රටට ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා ලැබෙනවට වඩා ගෙවනවා වැඩි වෙලා එහෙම කේස් වෙනවා. හරිනේ? නිදහස් අන්තර්ජාතික වෙලදාම කියන එක බලන්න. කියන්නේ මෙහෙම කිසිදු බාධාවකින් තොරව විවිධ පාර්ශවයන්ට ආනයන හා අපනයන කටයුතු සිදු කිරීමට අවකාශයක් තිබීම නිදහස් අන්තර්ජාතික වෙලදාම වේ. 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 හරි. දැන් සාමාන්‍යයෙන් රටක ඉතින් එහෙම තත්ත්වයක් නැහැ කියලා මම කිව්වනේ. නිදහස් වෙලදාමට එරෙහිව තියෙන බාධා තමයි දැන් මේ පල්ලෙහාන් දාලා තින්නේ. ඕකට ඉතින් තීරුබදු නොවන බාධා කියලා දාගෙන තීරුබදු නැතුව වෙන තියෙන බාධා. ආනයන සීමා කරනවා. ඒ කියන්නේ පංගු කරනවා කියලා මම කිව්වේ එක්ක අපනයන සීමා කරනවා. එක්ක ආනයන අපනයන සමහර ඒවා තහනම් කරනවා. එහෙම නැත්නම් වෙළඳ කිවිසුම් හදා ගන්නවා. එහෙම නැත්නම් දැඩි විනිමය ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒ හැම දෙයකින්ම වෙන්නේ අර නිදහස් වෙලදාම කියන එක මත් වෙන එකද? සීමාවෙන්. නිදහසේ ඕනි දෙයක් යවන්න මේ රටට ගෙන්නන්න එතකොට බෑ. හරිද? ඔන්න එහෙමනම් පුතේ විදේශීය වෙළඳාම සම්බන්ධයෙන් සැලකිය යුතු කොටසක් ඉවරයි. ප්‍රධාන කොටස් ටිකක් ඉවරයි. ඒකේ ප්‍රධාන මාතෘකාව මොනවද අපිට අහුවෙච්ච? විදේශ වෙළඳාමකට පදනම් වූ හේතු කියලා පහක් ආවා. පහ. ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය, සාපේක්ෂ වාසි න්‍යාය, ඇතැම් රටවල් නීතිමය ඒකාධිකාරයක් අත් කරගෙන සිටීම, ප්‍රවර්ධනය, විදේශ වෙළඳාමට එරෙහිව තිබූ බාධා අවම වීම. දැන් ඔයගොල්ලෝ පාඩම් කරද්දී යම් ප්‍රමාණයක් පාඩම් කරලා ආයෙ මුල ඉඳලා එන්න. ඒක තමයි මතක තියාගන්න ක්‍රමය. කොහේ කියවගෙන යන්න එපා. මාතෘකා 5-6ක් බලලා ඉවර වෙලා ආයේ කරපු ටික මුල ඉඳලා මතක් කරලා බලන්න. ඒ මතක් කරන හැම වෙලාවකම මතකයි නම් එතකොට තමයි මතක හිටින්නේ. අපි මුලින්ම කතා කරේ ওই පහ. ඊළඟට කතා කරා විදේශ වෙළඳාමේ වාසිය ඒවනම් කටපාඩම් කරන්න දෙයක් නැහැ. හිතලා 4-5 ලියා ගන්න පුළුවන්. ඊළඟට පාඩම් තව කතා කරානේ අන්තරාල වෙළඳාම, ප්‍රතිඅපනයන වෙළඳාම ගැන. මේ දෙකේ වෙනස ඒව මතක තියෙනවා. වරායට ගෙනහල්ලා එතනින්ම හරවල යවනවා නම් අන්තරාල, රට ඇතුළට අරගෙන වෙනස් කරලා යවනවා නම් ප්‍රතිඅපනයන ඒවා. ඊළඟට කතා කරා කටපාඩම් කරගන්න ඕනි දෙයකට කතා කරේ ආනයන ක්‍රියාපටිපාටියයි අපනයන ක්‍රියාපටිපාටියයි. ඒක නම් ඉතින් ටක් ගාලා මතක තියාගන්න බෑ. ටිකක් කරුණු වැඩි හින්දා කීප සැරයක් බලලා ලියලා මතක තියාගන්න වෙනවා. හරිනේ? එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ විදේශ වෙළඳාමේදී භාවිතා වන ලියවිලි ටික විතරයි. එතකොට ওই පාඩම ඉවරයි.
ඒක අපි ලබන සතියේ කරලා පාඩම ඉවර කරලා දාමු. එතකොට 12 වසරේ පාඩම් සියල්ල ලබන සතියේ වෙද්දී ඉවරයි. එතකොට මම තව පණිවිඩයක් කිව්වා එදා අපිට රිවිෂන් එක පැයක් එකයිමාරක් වගේ කරන්න පුළුවන් වුණේ අර අපුරු ගහපු හින්දා. අද හවස 5ට දාලා තියෙනවා. අදත් ඒ කේස් එකම වෙයිද දන්නේ නැහැ. ඒත් අද හවස 5ට දාලා තියෙනවා. මොකද පාඩමේ කොටස් ටික හරි ඉවර කරන්න එපා. සර් පහේදා කියනවද? 5 ඉඳලා සාමාන්‍යයෙන් 5 ඉඳලා 7:00 වෙනකන් වගේ කරමු. එදා අපි ටිකක් කරා පැයකමාරක් විතර එදා කරා. ඉතින් එහාට අර එදා කරන්න හිතාගෙන හිටපු දරට එනකන් අද කරමු. හරි? අර ඒ කේස් එක ආවේ නැත්තම් හරිනේ. එහෙනම් හැමෝටම හරියි.